තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ මෙහෙණින් වහන්සේ ආදරණීය දරුදැරියනි. මූලික පිරිවෙනේ 5 වන ශ්‍රේණියට අදාළ විද්‍යාව පාඩම් මාලාවේ 4 වන විද්‍යාව පාඩම. මිනිසාගේ සමායෝජනය හා සමස්ථිතිය කියන මාතෘකාව මේ වන විට අප සාකච්ඡා කරමින් සිටිනවා. මේ පාඩමට අදාළ කොටස් කිහිපයක් අපි සාකච්ඡා කරලා ඉවර කරලායි තියෙන්නේ. ඇත්තටම කියනවා නම් අවසාන කොටස විතරයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. සමායෝජනය කියන්නේ මොකක්ද කියලා අපි කතා කරුවා. සමායෝජන පද්ධති, ස්නායු පද්ධති, අන්තරාසර්ග පද්ධතිය ගැන කතා කරුවා. සමස්ථිතිය කියන්නේ මොකක්ද කියලා කතා කරුවා. සමස්ථිතියේදී එක් සාධක යාමනය කරන ආකාරය කතා කරුවා. උෂ්ණත්ව යාමනය, ග්ලූකෝස් සාන්ද්‍රණය යාමනය, ජල සාන්ද්‍රණය යාමනය අපි කතා කරුවා. ඊළඟට අපි සංවේදී ඉන්ද්‍රියවත් ප්‍රතිග්‍රාහක ඉන්ද්‍රිය ගැන කතා කරන්න පටන් ගත්තා. මිනිස් දෙහි පිහිටා තිබෙන බාහිර පරිසරයේ උත්තේජ ලබා ගැනීම සඳහා වැදගත් වන අවයව ඉන්ද්‍රිය ප්‍රතිග්‍රාහක අවයව කියලා අපි කියනවා. මිනිස් දෙහි තුල පිහිටා තිබෙන ප්‍රධාන ප්‍රතිග්‍රාහක අවයව 5යි. ඇස, කන, නාසය, දිව, සම කියන්නේ මෙන්න මේ ප්‍රධාන ප්‍රතිග්‍රාහක 5. දැන් මේ අතරින් ඇස ගැන අපි දීර්ඝව කතා කරුවා. ඇසේ කොටස් මොනවද? ඒ එක් කොටසෙන් තුන කාර්ය මොනවද? ඇසේ අභ්‍යන්තර ව්‍යුහය, බාහිර ව්‍යුහය, අක්ෂි රෝග, අක්ෂි දෝෂ, අක්ෂි ආසාදන මේව ගැන අපි කතා කරුවා. ඊළඟ කන ගැන අපි කතා කරුවා. නේද? කනේ අභ්‍යන්තර ව්‍යුහය, අභ්‍යන්තර ව්‍යුහයේ කොටස්, මැද කන, බාහිර කන, ඇතුළු කන, ඒ එක් කොටසෙන් තුන කාර්ය මේව ගැන කතා කළා. කනෙන් ශ්‍රවණ සංවේදනය ඇතිවන ආකාරයත් අපි කතා කළා. හොඳයි, අද අපිට යන්න තියෙන්නේ නැත්නම් මේ කොටසේදී අපිට යන්න තියෙන්නේ ඊළඟ ප්‍රතිග්‍රාහක අවයවයට. ඇස, කන, ඊළඟට සම, නාසය, දිව. මේ කොටස් තුනට යන්න තියෙන සම, නාසය, දිව. අපි මුලින්ම සම ගැන කතා කරමු. මිනිසාගේ සම මිනිස් දේහයේ තියෙන විශාලතම ඉන්ද්‍රිය. හැම තමයි මිනිසාගේ ශරීරයේ තියෙන විශාලතම ඉන්ද්‍රිය සම. විශාලතම ඉන්ද්‍රිය සම. නිරෝගී වැඩුණු පුද්ගලයෙකුගේ මේ සමේ මුළු වර්ගඵලය වර්ගාංගල් 3000ක් විතර වෙනවා. වර්ගාංගල් 3000ක් විතර වෙනවා. හරි. ඒ තරම් විශාල වර්ගඵලයක් තියෙනවා සමට. ඒතර මිනිසාගේ සමෙන් ස්පර්ශය, වේදනාව, උණුසුම, සිසිල කියන ප්‍රධාන උත්තේජ පහ ලබාගෙන ආවේග බවට පත් කරලා සුෂුම්නාවට යවනවා. ඒ අනුව සම වැදගත් වෙනවා අපිට ස්පර්ශයේ, වේදනාව, උණුසුම, සිසිල, පීඩන කියන සංවේදන ප්‍රතිග්‍රහණය කරන්න. හැබැයි ඒ විතරක් නෙවෙයි. සම ශරීරයේ බාහිරින් පිටි ආරක්ෂක ආවරණයක් ලෙස වැදගත් වෙනවා. අහිතකර පාරජම්බුල කිරණ වලින් ශරීරය ආරක්ෂා කරනවා. බාහිර රෝගකාරක විස බීජ දේහයට ඇතුළු වීම වළක්වන්නේ සම. ආරක්ෂක ආවරණයක් ලෙස සම වැදගත් වෙනවා. ඒ වගේම සම වැදගත් වෙනවා අපිට දේහ උෂ්ණත්ව යාමනයේදී. ඔබට මතකයි සමස්ථිතියේදී දේහ උෂ්ණත්ව යාමනයේදී අපි කිව්වා උෂ්ණත්වයේ වැඩි වෙච්ච වෙලාවට බාහිර පරිසරය ඇඟේ උෂ්ණත්වයේ වැඩි වෙනවට උනේ ඇඟේ සමහර අය ඉක්මනට තාපය එළියට දාලා උෂ්ණත්වයේ වැඩි වෙන එක වළක්ව ගන්නවා. බාහිර පරිසරයේ උෂ්ණත්වය අඩු වෙන වෙලාවට ඇඟේ උෂ්ණත්වයත් අඩු වෙන්න යනකොට තාපය සමහර අය යන්න ඉඩ නොදී සමේ රෝම ඍජු වෙලා පරිවාරක වායු ස්තරයක් හදලා සමෙන් තාපය පිටතට යන්න නොදී ඇඟේ තාපය ඉතුරු කරගෙන ඇඟේ උෂ්ණත්වය රැක ගන්නවා. අනු උෂ්ණත්වය යාමනයට සම වැදගත් වෙනවා. ඒ වගේම හැමට යටින් තියෙන අධක් චර්මීය මේද පටකයේ ආහාර සංචිත කරන්න මේදේ ලෙස ආහාර සංචිත කරන්න සම වැදගත් වෙනවා. මෙන්න මේ වගේ කාර්යයන් රාශියකට මිනිසාගේ සම වැදගත් වෙනවා. සම කියන්නේ මිනිසාට ඉතාමත්ම වැදගත් ඉන්ද්‍රියක්, අවයවයක්. ඒතර මිනිසාගේ සමේ ව්‍යුහය ගත්තොත් පටකා සෛල වර්ග රාශියකින් සෑදී ඇති සම සිරුරේ විශාලතම අවයවය. මේ සම මිනිසෙකුගේ සම අපි මෙහෙම ගැලෙව්වොත් එහෙම සාමාන්‍යයෙන් කාඩ්බෝඩ් එකක් ගලවනවා වගේ හැම ගලවලා ගන්න පුළුවන්. ඒ හැම අන්වීක්ෂයෙන් ලොකු කරලා බැලුවොත් මේ හරස් කඩක් මිනිසාගේ සමේ හරස් කඩක් අන්වීක්ෂයෙන් විශාල කරලා බැලුවොත් අපිට මිනිසාගේ සම මේ විදිහට පේනවා. හරි, මේ විදිහට පේනවා. මිනිසාගේ සමේ පිටින්ම තියෙනවා
සමේ පිටින්ම තියෙනවා. ඔන්න ඔය විදිහට කොටසක් පිටින්ම තියෙන කොටසට අපි කියන්නේ අපිචාර්මය. මේ තියෙන පිටින්ම තියෙන කොටස අපිචාර්මය කියලා මේකට කියන්නේ. අපිචාර්මය කියන්නේ හැම අපි අත ගෑවොත් අත ගන්න හැම අපිචාර්මය. මිනිසාගේ සම කොටස් දෙකයි පිටින්ම තියෙන අපිචාර්මය. මේ තියෙන පළවෙනි එක. අපිචාර්මය කියන්නේ අපිචාර්මය. අපිචාර්මය. මේ අපිචාර්මයේ පහළ මේ අපිචාර්මයේ සෛල ස්තර කිහිපයකින් සමන්විතයි. සෛල ස්තර රාශියකින් සමන්විතයි. පහළ තියෙන සෛල ස්තර මේ අපිචාර්මයේ පහළ තියෙන සෛල ස්තර මේ පහළ හරියේ තියෙන සෛල ස්තර සජීවී. ඉහළ හරියට වෙන්න තියෙන සෛල අජීවී කළු පාටයි. මෙලනින් කියන වර්ණකයේ අන්තර්ගත වෙලා තියෙනවා. මෙලනින් කියන වර්ණකයේ අන්තර්ගත වෙච්ච මෙලනොසයිට් තමයි ඉහළින් පිහිටි සෛල. ඒවා අජීවී. පහළින් තියෙන සෛල සජීවී. හැම වෙලාවකම අපිචාර්මයේ මතු පිට සෛල ගැලවි යනවා. දැන් මෙහෙම අත ගෑවත් ගැලවිලා එනවා. අපිචාර්මයේ මතු පිට සෛල. ඒ මතු පිට අජීවී සෛල ගැලවි යනකොට යටින් තියෙන අපිචාර්මයේ සජීවී සෛල ස්තර වලින් ඒ වෙනකොට අලුත් සෛල ඇති කර උඩට එනවා. අලුත් බෙදි සෛල විභාජනයෙන් අලුත් සෛල ඇති කර උඩට එනවා. උඩට එන්නේ ඒවා අජීවී වෙනවා. අජීවී වෙලා මෙලනින් තැම්පත් වෙනවා. ඒවා ගැලවි නිරන්තරයෙන් යනවා. අපි ශරීරය සමපිරිසුදු කරනකොට ඒ කියන්නේ ඇඟපත හොදනකොට වෙනත් තැන්වල ඇතිල් වෙනකොට ඒ අජීවී අපිචාර්මයේ සෛල ගැලවෙනවා. අපිට පේන්නේ නැහැ ඒවා. ගැලවිලා යනවා. ඒ අඩු වෙන එක වෙනුවට අපිචාර්මයේ පහළ තියෙන සජීවී සෛල ස්තර වලින් අලුත් සෛල විභාජනය වෙමින් බෙද උඩට එනවා. එතකොට පහළම නැත්නම් උඩින්ම තියෙන සමේ කොටස තමයි අපිචාර්මය. අපිචාර්මය. පැහැදිලි? අපිචාර්මය. එතකොට පිටින්ම තියෙන්නේ අපිචාර්මයේ පිටින්ම අත ගාවත් අපිචාර්මය. අපිචාර්මයට පහළින් තියෙනවා දෙවනි කොටස. ඒ තමයි චර්මය. ඒක ඝනකම්. දැන් මෙතනilla මේ හරියට විතර යනකම් චර්මයේ තියෙනවා. චර්මය. ඒක ඝනකම් කොටසක්. චර්මය. එතකොට මේ චර්මයේ කොටස් ගණනාවක් තියෙනවා. එකක් තමයි චර්මයේ තියෙනවා ස්වේද ග්‍රන්ථිය. ස්වේද ග්‍රන්ථිය. මේ තියෙන ස්වේද ග්‍රන්ථි ප්‍රණාලයේ මේ තියෙන ස්වේද ග්‍රන්ථිය දඟර ගැසුණු ග්‍රන්ථියක්. මේකේ තමයි දහඩිය නිපදවන්නේ. ස්වේද ග්‍රන්ථියෙන් දහඩිය නිපදවලා ස්වේද ග්‍රන්ථි ප්‍රණාලයේ දිගේ සම මතු පිටට අපිචාර්මයේ මතු පිටට දෙවනවා. ස්වේද ග්‍රන්ථියේ තියෙන චර්මයේ කොටස. ඊළඟට තියෙනවා රෝම කූපය. මේ තියෙන රෝම කූපය. ඒ රෝම කූපය ඇතුලේ ගිල්ලා තියෙනවා රෝමයේ හේවත් මයිල් කියලා අපි කියන්නේ රෝමය. මෙන්න රෝමය. රෝමයත් කොටස් දෙකයි. මේ කොටසට කියනවා රෝම බල්බය. ඒ රෝම බල්බය තමයි රෝම කූපය ඇතුලේ ගිල්ලා තියෙන්නේ. අපි දැන් මයිල් ගහක් ඇද්දොත් රෝමයක් ඇද්දොත් ඒ ගැලවිලා එනකොට අර වේදනාවකුත් ඇති වෙන්නේ. අර රෝම කූපය ඇතුලේ තියෙන රෝම බල්බය ගිල්ලා එනකොට. මේ තියෙන රෝම දණ්ඩ ඒක කළු පාටයි. රෝම දණ්ඩ කළු පාටයි. ඒක සාමාන්‍ය අජීවී සෛල කළු පාටයි. රෝම බල්බය රෝම කූපය ඇතුලේ ගිල්ලා තියෙන මේක රෝම මූලයේවත් බල්බය කියන රෝම මූලය කියලා කියනවා. රෝම බල්බය ඒක සජීවී සෛල තියෙනවා. එතන සජීවී සෛල තියෙනවා. ඒක රෝම කූපය ඇතුලේ මේ තියෙන ඒ රෝම බල්බේ ගිල්ලා තියෙන මේ චර්මයේ තියෙන කුවරය රෝම කූපය. රෝම කූපය අක්ෂිගෝලයේ ගිල්ලා තියෙන හිස් කබල ඇතුලේ අක්ෂි කූපය. ඒ වගේ රෝම බල්බේ ගිල්ලා තියෙන රෝම සම ඇතුලේ තියෙන කූපය රෝම කූපය. හරි. එතකොට රෝම කූපය ඇතුලේ රෝම බල්බේ ගිල්ලා තියෙනවා. රෝම බල්බේ මේ තියෙන රෝම දණ්ඩ. රෝම දණ්ඩ තමයි හැමෙන් පිටතට අපිට පේන්නේ කළු පාටට. ඒ රෝම කූපය ආශ්‍රිතවම මේ රෝම කූපය ආශ්‍රිතවම තියෙනවා තවත් ග්‍රන්ථියක්. ඒකට අපි කියන්නේ ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථිය. මෙන්න මෙහෙම. උනෝම ග්‍රන්ථියක් තියෙනවා. ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථිය. මේ ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථියේ නිපදවන සීබම් කියලා තරලයක්. සීබම්. තරලේ නම තමයි සීබම්. ඒ සීබම් කියන තරලයේ ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථියත් බහිරාසර්ග ග්‍රන්ථියක්. ඒකේ නිපදවන සීබම් කියන තරලයේ ස්වේද ග්‍රන්ථි ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි ප්‍රණාලයේ දිගේ මෙතනින් ස්වේද රෝම කූපයේ දිගේ මේට එවනවා. මේ ඒ සීබම් කියන තරලෙන් කන්නේ රෝමයේ
නිරෝගී භාවය මේ මයිල් ගහේ නිරෝගී භාවය පවත්වා ගන්න. ඊට අමතරව හැමේ මතු පිට නිරෝගී භාවය, හැමේ තෙත් ගතිය, හැමේ තෙල් ගතිය, හැම රැලි වැටෙන එකේම වළක්වනවා මේ සීබම් කියන තරලේ. ඒක නිපදවන්නේ මේ රෝම කූපයේ ආශ්‍රිතව තියෙන ස්නේහ ශ්‍රාවීය ග්‍රන්ථිය. ස්වේද ග්‍රන්ථියෙන් නිපදවන්නේ දාඩිය. මේ තියෙන ස්වේද ග්‍රන්ථිය. ඒකෙන් නිපදවන්නේ දාඩිය. ඒක ස්වේද ග්‍රන්ථි ප්‍රණාলীදී කියනවා. මෙතන ස්නේහ ශ්‍රාවීය ග්‍රන්ථිය තියෙන රෝම කූපයේ ආශ්‍රිතව. ඒකෙන් නිපදවන සීබම් තරලෙන් සමේ නිරෝගී භාවය පවත්වා ගන්නවා. සම රැලි වැටෙන එක වළක්වනවා. සමේ වියලි බව වළක්වනවා. සමේ අර මතු පිට තෙල් ගතිය පවත්ව ගන්නවා. රෝමේ නිරෝගී භාවයට පවත්ව ගන්නවා. ඒවට තමයි මේක තියෙන්නේ. ඊළඟට මේකේ තියෙනවා රුධිර කේශනාලිකා. ඒක අපි චර්මෙ නෙමෙයි තියෙන්නේ චර්මේ. රුධිර කේශනාලිකා. මෙහෙම රුධිර කේශනාලිකා තියෙනවා. ඔහොම රුධිර කේශනාලිකා රුධිර නාල. මේ යන ගමන් ඔහොම බෙදිලා ගියපු. රුධිර කේශනාලිකා තියෙනවා ඔය විදිහට. අතු බෙදිලා ගියපු රුධිර කේශනාලිකා හැමක් තියෙනවා. ඔද මේ සෛල වලට පෝෂණය දෙන්න එපා. මට ඔහොම රුධිර කේශනාලිකා ගිහින් තියෙනවා. හරි, ওই විදිහට තියෙනවා රුධිර කේශනාලිකා. ඊළඟට තව තියෙනවා මේ රෝම උද්ගාමක පේශිය කියලා එකක් තියෙනවා. රෝම උද්ගාමක පේශිය. ඒ කියන්නේ මෙහෙම. රෝම උද්ගාමක පේශිය කියන්නේ මෙහෙම. ඒක සම්බන්ධ වෙලා තියෙන්නේ රෝම කූපයට මෙහෙම. රෝම උද්ගාමක පේශිය කියලා එකක්. ඔන්න ඔය විදිහට රෝම කූපයට සම්බන්ධ වෙච්ච පේශියක්. රෝම උද්ගාමක පේශිය. හරි. එතකොට මේ රෝම උද්ගාමක පේශිය සංකෝචනය වෙනකොට රෝමේ කෙලින් වෙනවා. මයිල් කෙලින් වෙන්නේ එතකොට. අර අපි කිව්වේ සීතල ප්‍රදේශයට ගියාම රෝම ඍජු වෙනවයි කියලා. රෝම උද්ගාමක පේශිය සංකෝචනය වෙනකොට රෝමේ කෙලින් වෙනවා. රෝම උද්ගාමක පේශිය දිගෑරෙනකොට මෙතන බලය අඩු වෙන නිසා රෝමේ සම්මත වෙනවා. ඒතර රෝම කෙලින් කරන්නයි, ඒ කියන්නේ මයිල් කෙලින් කරන්නයි, මයිල් සම්මත වතුරවන්නයි. ඒක වැතිරෙන්නටයි රෝම උද්ගාමක පේශිය සංකෝචනය හිල්වීම වැදගත් වෙනවා. ඊළඟට තව මේකේ තියෙනවා ස්නායුවන්ත. දැන් සමහර ස්නායුවන්ත තියෙනවා හරියටම චර්මයේ තියෙන අපි චර්මයේ ආසන්නයටම ඇවිල්ලා තියෙනවා. ඒවා ස්පර්ශ සංවේදී ස්නායුවන්ත. ස්පර්ශයට සංවේදී. ඇල්ලුව ගමන් මේකට දැනෙනවා. මේ ස්නායුවන්ත වල දැනලා ආවේග සුසුම්නාවට යවනවා. සමහර ඒවා තියෙනවා ටිකක් පහළින්. ඒවා පීඩනයට සංවේදී. එක නිකන් ඇල්ලුවට දැනෙන්නේ නැහැ. ඒතකොට මේවා සංවේදී වෙන්නේ. ටිකක් තෙරපෙනකොට ඒ ස්පර්ශයේ වේදනාව උණුසුම සිසිල පීඩනයේ තෙරපෙනකොට මේවා උත්තේජනය වෙලා පීඩනයට අදාළ ආවේග අපි මේ මොනවාද සුසුම්නාවට යවනවා සමේ ඉඳලා. මේ විදියට. සමහර ඒවා තියෙනවා උෂ්ණත්ව සංවේදී ඒවා. ඒවට කියන්නේ උෂ්ණත්ව සංවේදී. උෂ්ණත්වයට සංවේදී. මේ හරි රත් වුණොත් මේ ප්‍රතිග්‍රාහක උත්තේජන වෙලා ආවේග සුසුම්නාවට යවනවා. මේ විදියට ස්පර්ශයට සංවේදී, පීඩනයට සංවේදී, උෂ්ණත්වයට සිසිලට වේදනාවට සංවේදී ප්‍රතිග්‍රාහක මේක පිටලා තියෙනවා. ප්‍රතිග්‍රාහක පිටලා තියෙනවා. පැහැදිලි? ඊළඟට මේ හැමට යටින් මේ චර්මයටත් යටින් තියෙන කොටස අපි කියනවා මේ අදස් චර්මය. අදස් චර්මය. ඒ අදස් චර්මයේ තියෙන මේදයෙන් පිරුණු සෛල. අදස් චර්මීය මේද පටකය කියලා කියන්නේ ඕක ඉතින් මේ ඔක්කොම දැනින් වෙලාවනේ ඔන්න ඔය වගේ මම කිහිපයක් අඳිනවා. අදක් චර්මීය මේද පටකය. ඔන්න ඕකේ තමයි අර ග්ලූකෝස් වැඩි වුණාම ඉන්සියුලින් ගෙනල්ලා මේකේ ගබඩා කරන්නේ මේදේ බවට පත් කරලා. අක්මාවේ ගබඩා කරලා ඉඩ මදි නම් ග්ලයිකෝජන් ලෙස අක්මාවේ ගබඩා කරලා ඉඩ මදි නම් මේ අදක් චර්මයේ තියෙන මේදෙන් පිරුණු සෛල ඇතුලේ මේද ලෙස ගබඩා කරන එකයි මම කිව්වේ. ඒතර අදක් චර්මයේ මේද පටකයේ මේද ප්‍රමාණය වැඩි වෙනවා. අදක් චර්මයේ තියෙන. ඒතර මේක තමයි මේ සමස්තය ගත්තම මේකට කියනවා මිනිසාගේ සම. ඒතර සම කොටස් 3යි. නමුත් අපි මේ අදස් චර්මයේ වැඩි කියන්නේ එම් බැලුවොත් කොටස් 2යි. පිටිතින්ම තියෙන අපි චර්මයේ සාපේක්ෂව ඝනකමින් අඩුයි සෛල ස්තර කීපකින් යුක්තයි. පහළ තියෙන සෛල ස්තර සජීවී, ඉහළින්ම මත පිට තියෙන සෛල ස්තර අජීවී. ඊළඟට ඝනකම්ම ප්‍රදේශයේ චර්මය ඒකේ තමයි ග්‍රන්ථි, ස්නායුවන්ත, රුධිර කේශනාලිකා, රෝම කූප, රෝම බල්බ, ස්නේහ ශ්‍රාවීය ග්‍රන්ථි, ස්වේද ග්‍රන්ථි, රෝම උද්ගාමක පේශි ඔය ටික ඔක්කොම තියෙන්නේ ඒකේ. right? ඊට යටින් තියෙනවා අදස් චර්මය. ඒත් මේක තමයි සමේ ව්‍යුහය. ඒතකොට අපිට මේ රූපෙත් ඒක බලා ගන්න පුළුවන්. මේ රූපෙත් අපිට ඒක බලා ගන්නට පුළුවන් මේ තියෙන්නේ. මෙන්න අපි චර්මය. පහලින් තියෙන සජීවී සෛල උඩට එනකොට අජීවී සෛල වෙනවා. ඊළඟට මේ තියෙන චර්මය. මතලා මෙතන චර්මය. මේ ටික චර්මය. මේකේ අදස් චර්මය පෙන්නලා නැහැ. චර්මේ
මේ තියෙන ස්වේද ග්‍රන්ථි ප්‍රණාලයේ මේ තියෙන ස්වේද ග්‍රන්ථිය. මේ තියෙන රෝම කූපය. ඒ රෝම කූපය ඇතුලේ තියෙන රෝම දණ්ඩ, මේ තියෙන රෝම බල්බය. රෝම සිවුනිකාව නැත්නම් රෝම බල්බය. රෝම බල්බය. රෝම මූලය කියලාත් උකට කියනවා. රෝම සිවුනිකාව රෝම බල්බය. ඒ රෝම බල්බයේ මුල කොටස රෝමේ, මේ තියෙන රෝම දණ්ඩ. මේ තියෙන ඒ රෝම කූපය ආශ්‍රිතව තියෙන ස්නේහ ශ්‍රාවීය ග්‍රන්ථිය. ස්නේහ ශ්‍රාවීය ග්‍රන්ථියක සීබම් කියන තරලය ශ්‍රාවය කරලා රෝමේ සහ සමේ නිරෝගීතාවයට වැදගත්. ඊළඟට මේ තියෙන රෝම උද්ගාමක පේශිය. ඒක සංකෝචන රෝමේ ඍජු වෙනවා. ඒක ඊල් වෙනකොට රෝමේ සම මත වැතිරෙනවා. ඊළඟට මේ තියෙන රුධිර කේශනාලිකා. රුධිර කේශනාලිකා. ඊළඟට මේ තියෙන සංවේදී ස්පර්ශ සංවේදී ස්නායුවන්ත. මේකේ විවිධ ස්නායුවන්ත තියෙනවා. ස්පර්ශ සංවේදී, පීඩන සංවේදී, උෂ්ණත සංවේදී, සිසිල සංවේදී. ඉතින් ගියාම වේදනා සංවේදී ස්නායුවන්ත ඔක්කොම ටික ඒවා තියෙන චර්මයේ කොටස. ඒතර මේක තමයි මිනිසාගේ සමේ කොටස් දෙක පිටතින්ම පීටි අපිචර්මය සහ ඊට ඇතුළේ තියෙන චර්මය. වැඩි හරියක් විව පීටලා තියෙන චර්මය. අපිචර්මයේ පිටතින් තියෙන ඒකේ සෛල උඩින් ගැලවි යනවා අජීවී සෛල, යටින් තියෙන සෛල වලින් අලුත් සෛල ඇති කරලා දෙනවා. පැහැදිලි. ඒ තමයි මිනිසාගේ ඇඟේ තියෙන ශරීරයේ තියෙන විශාලතම ඉන්ද්‍රිය සම කොටස් දෙකයි. අපිචර්මය සහ චර්මය. පැහැදිලි? හරි. ඊළඟට සමේ ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකි ස්තර කිහිපයක් ඇත. මියගිය සෛල වලින් යුත් අපිචර්මය. පිටිම තියෙන අපිචර්මය. සංවේදන ප්‍රතිග්‍රාහක, ස්වේද ග්‍රන්ථි, රුධිර කේශ නාලිකා හා රෝම කූප වලින් යුත් චර්මය. මේද සංචිත සෛල වලින් යුත් අදස් චර්මය. අදස් චර්මය. සමේ විව්‍යා කෘත්‍ය අතර සම්බන්ධය. ඔව්. ඇත්තටම සමෙන් ඉටු කරන කෘත්‍යය. දේහ උෂ්ණත්වය ආමනයක්. උෂ්ණත්වය අඩු වැඩි වෙන්න යනකොට ඒ උෂ්ණත්වය අඩු වැඩි වෙන නොදී ප්‍රශස්ත සෙල්සියස් 37 මට්ටමේ අභ්‍යන්තර පරිසරයේ දේහ උෂ්ණත්වය ආමනය කරන්න සම ලොකු කාර්යභාරයක් කරනවා. අපි ඒක සමස්තිතිය කොටසදී කතා කරා දීර්ඝව. ශුද්ධ ජීවීන් ඝර්ෂණයේ විජලනය හා පාරජම්බුල කිරණ ආදී ශරීරය ආරක්ෂා කිරීම. ශුද්ධ ජීවීන් සමහර අය එන්නේ මොකද සමේ පිටිම තියෙන අපිචර්මයේ පිටිම තියෙන ස්තර අජීවීන්. අජීවී සෛල අරව ශුද්ධ ජීවීන්ට එන්න බෑ. හැබැයි තුවාලයක් වුණොත් තුවාලය වෙන තැනින් සම ගැලවිලා යනවා. එතකොට සජීවී ඇතුලෙන් තියෙන සෛල මතුවෙනවා පිටට. එතකොට සුද්ධ ජීවී ආසාදෙන්න එන්න පුළුවන්. ඒ නිසා තමයි අපි හැම වෙලාවෙම තුවාලයක් වහන්නේ. තුවාලයක් තියෙන තැනක් ප්ලාස්ටරයක් දාලා බැන්ඩේජ් එකක් දාලා වහන්නේ ඒක. මොකද තුවාලය වෙනවා කියන්නේ එතනින් සම ගැලවෙනවා. ගැලවුණාම දැන් සජීවී සෛල පිටතම ඇතුලේ තියෙන සජීවී සෛල පිටතම මතුවෙනවා. සුද්ධ ජීවී හරි ආසයි එතනට ආසාදෙන්න. මට ආසාදෙන්න. නමුත් දැන් නිකන් තුවාලයක් නැති වෙලාවට මේ පිටින්ම තියෙන අජීවී සෛල. අජීවී සෛල වලට සුද්ධ ජීවීන්ට ආසාදෙන්න වෙන්න බෑ. සුද්ධ ජීවීන් ශරීරයට ඇතුල් වීම වළක්වන බාධකයක් ලෙස සම ක්‍රියාත්මක වෙනවා. ඝර්ෂණය. මේ ඇතිල් වෙනකොට හැම බිත්ති වල වදිනවා අපේ ඇඟ. නේද? මේ ඇඳුම් වල වදිනකොට සජීවී සෛල තිබ්බනම් වේදනයිනේ. දැන් හිතන්න තුවාලයක් තියෙන තැන අපේ ඇඳුමක ඇතිල් වෙනකොට වේදනයි. නමුත් දැන් සාමාන්‍යම මේ දැන් ඉන්න ඇඳුමක ඇඟේ ඇතුළුණයි කියලා අපිට වේදනාවක් නැහැ. හරිද? ඒ කියන්නේ අර ඝර්ෂණයට ඔරොත්තු දෙනවා පිටින් තියෙන අපිචර්මය. විජලනය. මේ අපිචර්මයේ මියගිය සෛල හරහා ඇඟෙන් ජලය වාෂ්ප වෙන්නේ නැහැ. නැත්තම් සජීවී සෛල තිබ්බනම් සජීවී සෛල වලට උලන් වදිනකොට ඒකෙන් ජලය වාෂ්ප වෙලා ඇඟ විජලෙන්ට් ලක් වෙනවා. ජලය නැතුව සෛල වේලෙනවා. නමුත් අජීවී සෛල තියෙන නිසා ඇඟෙන් ජලය පිටවීමත් වළකිනවා. විජලනය පාරජම්බුල කියන සූර්යාගේ අහිතකර පාරජම්බුල කිරණ සමට එන එක වළක්වන ස්වභාවික බාධකයක් හැටියට ක්‍රියාත්මක වෙනවා මේ හැමේ තියෙන මෙලනින්. මෙලනින් වර්ණකය හරහා පාරජම්බුල කිරණ වලට අහිතකර ඒවට හැමට යන්න බෑ. දැන් සුදු මිනිසුන්ගේ හැමේ මෙලනින් වර්ණකය අඩු. ඒ නිසා ඒගොල්ලන්ගේ හැම හරහා බොහොම පහසුවෙන් පාරජම්බුල කිරණ ඇඟ ඇතුළට ගමන් කරනවා. ඒ නිසා තමයි ඒගොල්ලන්ට දැඩි හිරු රශ්මියේ ඉන්න අපහසු. නමුත් ඝර්ම කලාපික රටවල ජීවත් වෙන ආසියාතික අප්‍රිකානු රටවල ජීවත් වෙන මිනිස්සුන්ගේ හැමේ මෙලනින් වර්ණක ප්‍රමාණය වැඩි. මොකද ඒගොල්ලන්ට ලැබෙන හිරු එළිය ප්‍රමාණය වැඩි නිසා ස්වභාව ධර්මයේ ස්වභාවයෙන්ම ඒගොල්ලන්ට වැඩි මෙලනින් ප්‍රමාණයක් හැමේ ඇති කරලා තියෙනවා. ඒතර මේ මෙලනින් අර අහිතකර පාරජම්බුල කිරණ හැම ඇතුළට යන්නේ නැහැ. ඒ නිසා අහිතකර පාරජම්බුල කිරණ වලින් ශරීරය ආරක්ෂා කරන ආරක්ෂක ආවරණයක් ලෙස සම ක්‍රියාත්මක වෙනවා. මේක මෙලනොසයිට තියෙන නිසා, මෙලනින් අඩංගු සෛල තියෙන නිසා. ඒ නිසා ආරක්ෂක ආවරණයක් ලෙස සම වැදගත් වෙනවා. සංවේදන ප්‍රතිග්‍රහණය. ස්පර්ශයේ වේදනාව උණුසුම සිසිල පීඩන කියන සංවේදන ප්‍රතිග්‍රහණය කළා ආවේග බවට පත් කළා සුසුම්නාවට සහ මොළයට යවන්නේ සමය. සංවේදී ඉන්ද්‍රියක් වන සමට ස්පර්ශයේ වේදනාව පීඩනයේ උණුසුම හා සිසිල යන සංවේදන ලබා ගත හැකියි. හැබැයි ඒවා ගත්තට දැනෙන්නේ යමට නෙමෙයි. දැනෙන්නේ මොළයට. සුසුම්නාවට යවලා ආවේග හරහා පසුව සුසුම්නාවෙන් ද්විතීක ආවේග ලෙස මොළයට යවනවා.
විවිධ සංවේදන ලබා ගැනීමේ ව්‍යුව වත් ප්‍රතිග්‍රාහක බවට පත්වී ඇති ස්නායු අග්‍ර චර්මයේ සහ අදත් චර්මයේ ස්ථානගතව ඇත. ඒවා අපිචර්මේ නෑ, චර්මයේ තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඊට අමතරව අදත් චර්ම. මූණා ඇඟිලි තුඩු වැනි ස්ථානවල සූක්ෂම ස්පර්ශයට සංවේදී ප්‍රතිග්‍රාහක බහුලව පිහිට ඇත. මේ මූණ කෙනෙක් යන්තම් ඇල්ලුවත් දැනෙනවා. ඒ ස්පර්ශයට සංවේදී ඉතා සූක්ෂම ඒවා අපිචර්මයට ආසන්න චර්මයේ පිහිටලා තියෙනවා. පොඩ්ඩක් ටච් කරුවත් දැනෙනවා. මේ ඇඟිලි තුඩුත් එහෙමයි. ඒවැයි තියෙනවා තා සංවේදී ස්නායු අන්තර හමේ. බහිස්ත්‍රාවී ඉන්ද්‍රියක් ලෙස ක්‍රියා කිරීම. සමෙන් දහඩිය පිට කරනවා. දහඩිය කියන්නේ බහිස්ත්‍රාවී ඵලයක්. ඒ අනුව සමෙන් දහඩිය පිට කරන නිසා සම එක් ආකාරයට බහිස්ත්‍රාවී අවයවයක් ලෙසත් හැතිරේ. විටමින් D සංශ්ලේෂණය කිරීම. ඔව්. හමට පාරජම්බුළු කිරණ වැටෙනකොට හමේ විටමින් D නිපද වෙනවා. දැන් ඒක නිසා තමයි සමහර කට්ටිය කියන්නේ අර අපි දවසකුත් කතා කරේ මේ උදේට පායන අවුවේ හවසට බැහැගෙන යන අවුවේ හිටියම අපිට විටමින් D ලැබෙනවා කියලා. ඇත්තටම සූර්යාගෙන් නෙමෙයි විටමින් D ලැබෙන්නේ. ඒ උදේට පායන අවුවේ හවසට බැස යන අවුවේ තියෙන සූර්යාගේ පාරජම්බුල කිරණව අපේ හැමට වැටුනම ඒ මගින් හැම ඇතුලේ විටමින් D නිපද වෙනවා. ඒ විටමින් D නිපදවා ගැනීමට සමවැදගත් වෙනවා. එතන මේවත් සමේ ගොඩාක් කාර්යයන් ඒ අනුව තියෙන බවක් තිබේ. හොඳයි අපි ඊළඟ ප්‍රතිග්‍රාහක අවයවයට දැන් අපි ඇස කතා කරා, කන කතා කරේ, සම කතා කරා. එහෙනම් අපි හතරවෙනි ප්‍රතිග්‍රාහක අවයවයට යන්න හදන්නේ ඒ තමයි නාසය. නාසය. මිනිසාගේ නාසය. නාසය කියන්නේ ගන්ධය ප්‍රතිග්‍රහණයට වැදගත් වන ප්‍රතිග්‍රාහක අවයවය තමයි නාසය. ගන්ධය ප්‍රතිග්‍රහණයට වැදගත් වෙන ප්‍රතිග්‍රාහක අවයවය තමයි නාසය. ගන්ධේ කොහම ගඳ සුවඳ දෙකමයි තියෙන්නේ. මේ නාසයේ මේ තියෙන නාසය, මේ තියෙන නාස් කුහරය. මේ නාස් කුහර පියස්සේ. මේ නාස් කුහර පියස්සේ මේ හරිය තියෙනවා ආග්‍රාණ ප්‍රතිග්‍රාහක සෛල. මේ මම ඇත්තට මෙච්චර ලොකුවට නෑ. ඔබට පෙන්වන්න ඕන නිසා අඳින්නේ. ආග්‍රාණ ප්‍රතිග්‍රාහක සෛල තියෙනවා. ඒ ආග්‍රාණ ප්‍රතිග්‍රාහක සෛල වල සංවේදී කේශරත් මෙහෙම තියෙනවා. හරි. එතකොට මේ හරිය තියෙනවා ශ්ලේෂ්මල. ශ්ලේෂ්මල කියන්නේ සෙම. සෙම ඒ කියන්නේ හොටු කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. උන්ට අපි ඒකට විද්‍යාවේ කියන ශ්ලේෂ්මල. ශ්ලේෂ්මල තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් ආග්‍රාණි ගඳක් හෝ සුවඳ කියන්නේ රසායනික සංවේදනය. දැන් ශබ්දයේ රසායනික සංවේදනය නෙවෙයි, ඒක ශබ්ද තරංගනේ. ආලෝකයේ රසායනික සංවේදනය ආලෝක තරංගනේ. නමුත් ගඳ සුවඳට හේතු වෙන්නේ රසායනික ද්‍රව්‍ය. ගඳක් හෝ සුවඳක් ඇති කරන වැදගත් වෙන රසායනික ද්‍රව්‍ය. දැන් ඔබ වහන්සේලා විලවුන් බෝතලයක්, සෙන්ට් එකක්, විලවුන් බෝතලයක්, පර්ෆියුම් එකක් මූඩි ඇරලා නහයට ලං කරා මේ විලවුන් බෝතලේ තියෙන රසායනික ද්‍රව්‍ය තමයි මේ සුවඳට හේතු වෙන්නේ. වෙන ගඳකටත් හේතු වෙන්නේ මේ ගඳ ඇති කරන ද්‍රව්‍යෙන් නිකුත් වන ආශ්පශීලී රසායනික ද්‍රව්‍ය. ඒතකොට දැන් හිතන්නකෝ අපි සුවඳක් ගැන හිතමුකෝ. අපි හිතමුකෝ මලක්, ලස්සන සුවඳ මලක්, රෝස මලක් ගමු. අපි රෝස මලක් තව වෙනත් මොකක් හරි මලක් හරි නහය ළඟට කිට්ටු කරනවා. ඒතර මේ මලේ තියෙනවා මලේ සුවඳට වැදගත් වුණ වාෂ්පශීලී රසායනික ද්‍රව්‍ය. ඒ වාෂ්පශීලී රසායනික ද්‍රව්‍ය මේ මලෙන් වාෂ්ප වෙලා ඔන්න බලන්න වෙනදී. මේ මලෙන් වාෂ්ප වෙලා අපි ආශ්වාස කරනකොට අර වාෂ්පශීලී රසායනික ද්‍රව්‍ය මේ නාස් කුහරය ඇතුළට එනවා. නාස් කුහරය ඇතුළට ඇවිල්ලා ඒවා නාස් කුහරය ඇතුළෙන් යනකොට ආශ්වාස වාතයත් එක්ක යනවනේ. යනකොට ඒ සුවඳට වැදගත් වුණ වාෂ්පශීලී ද්‍රව්‍ය මේ ශ්ලේෂ්මල වල ඇරෙනවා. අර නාස් කුහර පියස්සේ තියෙන ශ්ලේෂ්මල වල ඇලෙනවා. ඒ ශ්ලේෂ්මල කියන්නේ සෙම ඒවා ඇලෙන සුළුයිනේ. ඒ ශ්ලේෂ්මල වල ඇලෙනවා. හරිද? මෙතන වාෂ්ප මලෙන් නිකුත් වෙන සුවඳට වැදගත් වුණ වාෂ්පශීලී රසායනික ද්‍රව්‍ය ඒවා හැට පෙන්නේ මේම උස්ම ගනිද්දි නාසය තුලට ගිහිල්ලා ශ්වසන මාර්ගය හරහා මේ යන්න නේද? නාස් කුහරය ඇතුලෙන් යනකොට ඒ වාෂ්පශීලී රසායනික ද්‍රව්‍ය මේ උඩ තියෙන ශ්ලේෂ්මල වල ඇලෙනවා. ඇලිච්ච ගමන් ඒ ශ්ලේෂ්මල වල ගිල්ලන් තියෙන අර ආග්‍රාණ ප්‍රතිග්‍රාහක සෛලවල කේශර උත්තේජ වෙනවා අර වාෂ්පශීලී රසායනික ද්‍රව්‍යයට. ඒ වැලිච්ච ගමන් ඒ වාෂ්පශීලී රසායනික ද්‍රව්‍ය වලට කේශර උත්තේජ වෙනවා. උත්තේජ වෙච්ච ගමන් සෛල උත්තේජ වෙලා ඊට අදාළ ස්නායු ආවේගය ඇති කරනවා. එතකොට ඒ ඇති කරන ස්නායු ආවේග මේ සෛල වලින් හට ගන්න ස්නායු තන්තු ඒ ස්නායු තන්තු ඔස්සේ ආග්‍රාණ ස්නායුවට ගිහිල්ලා ආග්‍රාණ ස්නායුව දිගේ මොළේ මස්තිෂ්කේ
ආග්‍රාණ ප්‍රදේශයට ගියාම එතනදී සුවඳ මොකද්ද ගඳ මොකද්ද කියලා හඳුනා ගන්න. පැහැදිලිද? අර වාෂ්පශීලී රසායනික ද්‍රව්‍ය නාස්කුවරය තුලින් යනකොට නාස්කුවර පියස්සේ තියෙන ශ්ලේෂ්මල ස්තරය ඇලෙනවා. ඇලුනම මේ වාෂ්පශීලී රසායනික ද්‍රව්‍ය නිසා අර ආග්‍රාණ ප්‍රතිග්‍රාහක සෛල වල කේශර උත්තේජ වෙනවා. අර ඒවයි ගිලිලානේ තියෙන්නේ ශ්ලේෂ්මල වල. අරව ඇලිච්ච ගමන් උත්තේජ වෙනවා. උත්තේජ වෙච්ච ගමන් ආග්‍රාණ ප්‍රතිග්‍රාහක සෛල ඒ උත්තේජ වලට අදාළ ආවේග ස්නායු ආවේග ඇති කරනවා. හරියට කනේදී ශ්‍රවණ ප්‍රතිග්‍රාහක සෛල කම්පන වලට අදාළ ස්නායු ආවේග ඇති කරා වගේ. ඇහෙදී ආලෝක තරංග වලට අදාළව දෘෂ්ටි විතානයේ තියෙන දෘෂ්ටි ප්‍රතිග්‍රාහක සෛල ඊට අදාළ ආවේග ඇති කරා වගේ. දැන් මෙතන අර වාෂ්පශීලී සුවඳ හෝ ගඳ ඇති කිරීමට වැදගත් වෙන වාෂ්පශීලී රසායනික ද්‍රව්‍යයට අදාළව මේ සෛල නාස්කුවර ප්‍රයස්තියේ තියෙන ආග්‍රාණ ප්‍රතිග්‍රාහක සෛල ස්නායු ආවේග ඇති කරන අර කේශර උත්තේජ වීම නිසා. ඒවා ඊට අදාළ ස්නායු තන්තු ඔස්සේ ගමන් කරලා ආග්‍රාණ ස්නායු වෙනවා. ආග්‍රාණ ස්නායු කියන්නේ කපාල ස්නායුව. ඒක මොළයේ ආග්‍රාණ ප්‍රදේශයට ගමන් කරා මේ පණිවිඩ අරගෙන ආග්‍රාණ ප්‍රදේශයේදී මොළයේ තියෙන නියුරෝන මගින් මේ ගඳක්ද සුවඳක්ද මොන වගේ එකක්ද කියලා අවබෝධ කරගන්න. ඒත් දැනෙන්නේ ගඳ සුවඳ මොළයට ඒක ආවේග බවට පත් කරලා අරගෙන යන්නේ. මෙන්න මේ නාසයේ තමයි ඒ ආවේග බවට පත් වෙන්නේ ආග්‍රාණ ස්නායු දිගේ තමයි යන්නේ. පැහැදිලිද? ඉතින් මේ ශ්ලේෂ්මල ස්තරයට හානි වුණොත් මේ ආග්‍රාණ සංවේදනය අපිට නැති වෙලා යන්න පුළුවන්. ශ්ලේෂ්මල ස්තරයට හානි වෙලා මේ සෛල වලට හානි වුණොත් ඒක නැති වෙන්න පුළුවන්. ඉතින් හුඟක් වෙලාවට දුම් පානය කිරීම, දුම් වල තියෙන විෂ ද්‍රව්‍ය මේවා දීර්ඝ කාලයක් දුම් පානය කරනකොට හැම වෙලාවෙම මේ දුම් නාසයෙන් පිට කිරීම නිසා ඒ විෂ ද්‍රව්‍ය මේකේ තැම්පත් වෙලා කාලයක් යනකොට ආග්‍රාණ සංවේදන හැකියාව ටිකක් අඩු වෙන්න ටිකක් මේ සෑහෙන්න අඩු වෙන්න පුළුවන්. සමේ ශ්ලේෂ්මල ස්තරය රැක ගැනීම ඉතා වැදගත්. ඒ ආග්‍රාණ ප්‍රතිග්‍රාහක සෛල රැක ගන්න එක ඉතා වැදගත්. ආග්‍රාණ සංවේදන ප්‍රතිග්‍රහණය සඳහා වැදගත් වනුයේ නාසයයි. ගන්ධ ප්‍රතිග්‍රහණය සඳහා නාස්කුවරයේ ඉහළ ආස්තරයේ පිහිටි රසායනික ප්‍රතිග්‍රාහක සෛල වර්ගයක් වන ආග්‍රාණ සෛල උපකාරී වේ. ආග්‍රාණ ප්‍රතිග්‍රහණ සෛල උපකාරී වේ. හරි, මේ රූපයට අනුව තමයි ඒක පේන්නේ. මේකෙත් මම දාලා තියෙන්නේ ඒක මේ තියෙන ආග්‍රාණ ප්‍රතිග්‍රහණ සෛල. මේ මෙතන නාස්කුවරයෙන් ආවම මේ හරි තමයි ආග්‍රාණ ප්‍රතිග්‍රහණ සෛල තියෙන්නේ. මේ හරි ශ්ලේෂ්මල තියෙනවා. ඒ ප්‍රතිග්‍රාහක සෛල වල කේශර ගිල්ල තියෙන ශ්ලේෂ්මල වල අරව ඇවිල්ලා ඇලුනම වාෂ්පශීලී රසායනික ද්‍රව්‍ය සුවඳට හෝ ගඳට වැදගත් වෙන අර සෛල උත්තේජ වෙලා ආවේග ඇති කළා ආග්‍රාණ ස්නායුවේ මොළයට යවනවා. ඉතින් නාස්කුවරේ මෙතන මුඛ කුවරේ. හරි. මේ බලන්න. වාෂ්පශීලී ද්‍රව්‍ය මගින් ආග්‍රාණ සෛල උත්තේජනය වූ විට ගන්ධයට වැදගත් වන වාෂ්පශීලී රසායනික ද්‍රව්‍ය නාස්කුවරය හරහා ගිහිල්ලා අර ආග්‍රාණ සෛල උත්තේජය වූ විට ඇතිවන ආවේග ආග්‍රාණ ස්නායුව ඔස්සේ මොළයට සම්ප්‍රේෂණය වේ. එවිට අපට එම ගන්ධය දැනේ. මොළයේ ආග්‍රාණ ප්‍රදේශයේදී ඒක හඳුනා ගන්න. නාසයේ ශ්ලේෂ්මල ස්තරයට හානි වීම නිසා පක්ෂමූල ක්‍රියාකාරීත්වය දුර්වල වීම සිදුවේ. බොහෝ විට දුම් වීම නිසා ශ්ලේෂ්මල ස්තරයට හානි වීම සිදුවේ. එතකොට ආග්‍රාණ සංවේදනය හරියට එන්නේ නැති වෙන්න පුළුවන්. එබැවින් එවැනි ක්‍රියාවලින් වැළකීම ඉතා වැදගත් වේ. පැහැදිලිද? මෙන්න නාසය පරිස්සම් කරගන්න ඕනේ. අපි හැම වෙලාවෙම ගඳ සුවඳ හරියට තේරුම් ගන්න නම්. සමහරක් රෝගී තත්ත්වවලදී తాවකාලිකව ගඳ සුවඳ දැනීම අඩු වෙන්න පුළුවන්. උදාහරණ සෙම්ප්‍රතිශාව හැදලා තියෙන වෙලාවට ශ්ලේෂ්මල වැඩි වුණාම ඒතර අර වාෂ්පශීලී ද්‍රව්‍ය ගියාට කේශර උත්තේජ වෙන්නේ නැහැ. මොකද නහය ශ්ලේෂ්මල වැඩි සෙම වැඩි. එතකොට අපිට తాවකාලිකව ගඳ සුවඳ දැනීම අඩු වෙන්න පුළුවන්. නමුත් ආයෙ සෙම්ප්‍රතිශාව හොඳ වුණාම ඒක ආයෙ යථා තත්ත්වයටපත් වෙනවා. ඒ වගේ තත්ත්ව තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් අපි මේ ශ්ලේෂ්මල හැම වෙලාවෙම නාසයේ ශ්ලේෂ්මල තියෙනවා. සෙම තියෙනවා. හැබැයි ඒක තියෙන්න ඕනේ. හැබැයි ඒ ශ්ලේෂ්මල ස්තරය රැක ගන්න ඕනේ. අර දුම්බීම වගේ ඒවා නිසා ශ්ලේෂ්මල ස්තරයට හානි වෙලා ආග්‍රාණ ප්‍රතිග්‍රහණ සෛල වලට හානි වුණොත් ගඳ සුවඳ දැනීම ස්ථිර වශයෙන්ම අඩු වෙලා හෝ නැති වෙලා යන්නට පුළුවන්. සන්නාසය රැක ගැනීම ඉතා වැදගත්. හොඳයි, ඊළඟට අපි කතා කරන්න හදන්නේ අපේ අවසාන සංවේදී ප්‍රතිග්‍රාහක අවයවය ඇස, කන, නාසය සම කතා කෙරුවා. දිව ගැනයි කතා කරන්න හදන්නේ. දිව කියන්නේ රස ප්‍රතිග්‍රහණය සඳහා වැදගත් වන ප්‍රතිග්‍රාහක අවයවය. දිවට නෙවෙයි රස දැනෙන්නේ, මොළයේ රස ප්‍රදේශයට, මොළයේ මස්තිෂ්කයේ රස ප්‍රදේශයටයි රස දැනෙන්නේ. දිව කරන්නේ රසයට අදාළ උත්තේජ ලබාගෙන ඒවා ස්නායු ආවේග බවට පත් කරලා ජික්ව ග්‍රසනික සහ අදෝජික්ව කියන ස්නායු දිගේ මොළයට යවනවා. ජික්ව ග්‍රසනික සහ අදෝජික්ව කියන්නේ කපාල ස්නායු. ඒවා දිගේ ඒ රසට අදාළ ආවේග මොළයට යවුවම මොළේ රස ප්‍රදේශයේ තමයි රස හඳුනගන්නේ.
ඒතර දිවේ කාර්යය තමයි ඒ රසයට අදාළ උත්තේජ ලබාගෙන ඒවා ස්නායු ආවේග බවට පත් කිරීම. ආවේග අදාළ ස්නායු දිගේ මොලේ රස ප්‍රදේශයට ගියාම තේරුම් ගන්න. එතකොට මිනිසාගේ දිව පේශිමය අවයවයක්. තනිකර පේශි වලින් ඇදලා තියෙන මේකේ අස්ති නැහැ. දිව සාමාන්‍යයෙන් ගොඩක් දිගයි. අපිට මේ පේන්නේ දිවේ කෙළවර විතරයි. සාමාන්‍යයෙන් දිව උඟක් දිගයි. මෙච්චරක් විතර දිගයි. දිවේ පතුල ඇතුළම තියෙන මේ උගුරාරිය. උගුරාරිය තියෙනවා කණ්ඨක අස්තිය කියලා. කණ්ඨක අස්තිය කියලා අස්තියක්. ඒ අස්තියට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ දිව. පතුල. ඒ නිසා තමයි දිව මෙතනින් එහාට එන්නේ නැත්තේ. දිව දිග එකක්. ඒකේ පතුල සම්බන්ධ වෙලා තියෙන්නේ මේ උගුරාරියේ තියෙන කණ්ඨක අස්තියට. හැබැයි එක වෙලාවකදී එනවා. කොයි වෙලාවකද? දැන් මෙහෙම හිතන සමහර මිනිස්සු නරක වැඩක් කරනවානේ. සිය දිවි නසා ගන්නවානේ. ඒ සිය දිවි නසා ගන්නකොට අර බෙල්ලේ තොණ්ඩුවක් දාගෙන සිය දිවි නසා ගන්න අපි කියන්නේ අර එල්ලිලා මැරෙනවයි කියලා. මේක අපි සාමාන්‍යයෙන් හිතන්නවත් නරක දෙයක්. නමුත් මට මේක විග්‍රහ කරගන්න ඕන නිසා. එහෙම එල්ලිලා මැරෙන වෙලාවට අර බෙල්ලට තොණ්ඩුව දාලා මේක තොණ්ඩුව හිර වෙනකොටම බෙල්ල තද වෙද්දී ඔන්න ඔය කණ්ඨකස්තිය කැඩිලා යනවා. කණ්ඨකස්තිය කැඩුනොත් ඒකට අර දිවත් එක්ක තියෙන සම්බන්ධය නැති වෙන නිසා එතකොට මේ කට ඇරිලා මිය ගියාට පස්සේ දිව එන්න පහළට එනවා. එතකොට මේ මිය ගිය පුද්ගලයාගේ දිව එන්න කටෙන් පහළට එනවා. එතකොට සාමාන්‍යයෙන් ජීවත් වෙලා ඉන්න වෙලාවකදී දිවේ පතුල තියෙන්නේ මේ උගුරේ කණ්ඨකස්තියට සම්බන්ධ වෙලා. ඉතින් අපිට මේ දිවේ ටික අනේ අවසාන කොටස තමයි මුඛය ඇතුළේදී පේන්නේ. මේක පේශිමය ව්‍යුහයක්. දිව කාරණා කිහිපයකට වැදගත් වෙනවා ස්වාමීන් වහන්සේ. දිව අපිට වැදගත් වෙනවා ආහාර ජීර්ණයට. ආහාර ජීර්ණයේ දිවෙන් ලොකු කාර්යයක් කරනවා. ආහාර විවිධ දත් වලට යොමු කිරීමට, ආහාර කෙලත් සමග මිශ්‍ර කිරීමට, ආහාර ගුලි සාදා ගිලින්නට දිව වැදගත් වෙනවා. ඊළඟට කතනයටත් දිව වැදගත් වෙනවා. මොකද සමහර වචන උච්චාරණය කරන්න දිව ඕනේ. දිව තල්ලේවත් දන්න වෙනවා. හරි දිව ඕනේ. හරි. එතකොට ඒ නිසා කතනයට දිව වැදගත් වෙනවා. ඒ වගේම දිව වැදගත් වෙනවා ප්‍රධාන වශයෙන් සංවේදනයේ රස සංවේදනය. ඒත් අපි මෙතන කතා කරන්නේ ඇත්තටම ආහාර ජීර්ණයට දිවේ කාර්යභාරය හෝ කතනයට දිවේ කාර්යභාරය නෙවෙයි සංවේදී ඉන්ද්‍රියක් ඇටියට දිවේ කාර්යභාරය තමයි අපි මෙතනදී කතා කරන්නේ. ඒතකොට මේ දිවේ රස ප්‍රතිග්‍රහණය කරන්නට රස අංකුර කියලා ස්නායු සෛල පොකුරු තියෙනවා. දිවේ තියෙන රස අංකුර ලෙස හැඳින්වෙන ස්නායු සෛල පොකුරු. දිවේ තියෙනවා රස අංකුර ලෙස හැඳින්වෙන ස්නායු සෛල පොකුරු තියෙනවා මෙන්න මේවා. හරි අපි බලමු මෙන්න මේ විදිහට ගමු. රස අංකුර ලෙස හැඳින්වෙන මෙහෙම දිව තියෙනවා නම් හරි මේකේ පොඩි පොඩි තැන්වල තියෙනවා රස අංකුර කියලා හැඳින්වෙන. ඒවා හරි පොඩි. හැබැයි අන්වීක්ෂයෙන් බැලුවොත් සෛල පොකුරු විශේෂ ස්නායු සෛල පොකුරු මෙන්න මෙහෙම තියෙනවා. ඒකට කියන්නේ රස අංකුර. මේවා ගොඩක් තියෙනවා දිවේ. සමහර අය කියනවා දිවේ කබර තියෙනවායි කියලා. ඒ කියන්නේ රස අංකුර වලට තමයි සමහරක් අය එහෙම කියන්නේ. මෙහෙම තියෙනවා. දැන් මේ රසය කියන්නේ අර ආග්‍රාණී වගේම රසායනික සංවේදනය. ඒ කියන්නේ මොකක්ද? රසයට හේතු වෙන්නේ ආහාරයේ තියෙන යම් රසායනික ද්‍රව්‍ය. විවිධ රසවලට හේතු වෙන්නේ ඒ ආහාරවල තියෙන විවිධ රසායනික ද්‍රව්‍ය. ආග්‍රාණයයි රසයයි දෙකම රසායනික සංවේද. ආග්‍රාණයට හේතු වෙන්නේ ඒ සුවඳවත් ද්‍රව්‍යවල හෝ ගන්ධ ද්‍රව්‍යවල තියෙන ඒ වාෂ්පශීලී රසායනික ද්‍රව්‍ය. ඒවා නාසය ඇතුලෙන් ගියාම ආග්‍රාණ ප්‍රතිග්‍රාහක සෛල උත්තේජ වෙලා තමයි ආග්‍රාණය හටගන්නේ. රසයට වැදගත් වෙන්නේ ඒ ආහාරවල ඒ ද්‍රව්‍යවල තියෙන විවිධ රසයට හේතු වන මේ රසායනික ද්‍රව්‍ය. ඒතර අපි යම් ආහාරයක් ගන්නකොට කනකොට ඒ ආහාරයේ රසයට වැදගත් වන රසායනික ද්‍රව්‍ය මේ රසාංකුරවල ගෑවෙනවා. ඒතර රසාංකුරවල තියෙන විශේෂ ස්නායු සෛල පොකුරු ඒවට කියන්නේ රස ප්‍රතිග්‍රාහක සෛල. ඒ රස ප්‍රතිග්‍රාහක සෛල වල අර රසයට වැදගත් වන රසායනික ද්‍රව්‍ය ගෑවෙනකොට රස ප්‍රතිග්‍රාහක සෛල උත්තේජනය වෙනවා. උත්තේජනය වෙච්ච ගමන් ඒ රස ප්‍රතිග්‍රාහක සෛල රසාංකුර වල තියෙන රස ප්‍රතිග්‍රාහක සෛල වල ඊට සම්බන්ධ ස්නායු තන්තු ඔස්සේ ඒවා යනවා ජීක්ව ග්‍රසනික සහ අදෝජීක්ව ස්නායු දිගේ මොලේ රස ප්‍රදේශයට ගියාම එතනදී රස හඳුනා ගන්න. ඒතර වෙන්නේ මොකද්ද? යම් කිසි ආහාරයක් කනකොට කටේ දාලා ඒකේ කෙලත් එක්ක මිශ්‍ර වෙනකොට ඒ ආහාරයේ තියෙන රසයට වැදගත් වන රසායනික ද්‍රව්‍ය දිවේ තියෙන රස අංකුරවල ගෑවෙනවා. ගෑවෙනකොට රස අංකුර ඇතුලේ තියෙන රස ප්‍රතිග්‍රාහක සෛල උත්තේජ වෙනවා. විශේෂ ස්නායු සෛල.
උත්තේජ වෙලා ඊට අදාළ ස්නායු ආවේග ඇති කරනවා. ඒ ස්නායු ආවේග ඊට සම්බන්ධ ස්නායු තන්තු දිගේ ජික්ව ග්‍රසනික සහ අදෝජික්ව කියන කපාල ස්නායු දිගේ මොළේ රස ප්‍රදේශයට ගියාම රස ප්‍රදේශයේදී මේ රසය මොකක්ද කියලා හඳුනා ගන්නවා. ඒක පැණි රසද්ද, ලුණු රසද්ද, ඇඹුල් රසද්ද, තිත්ත රසද්ද. ඇත්තටම ප්‍රධාන රස වර්ග 4ක් තියෙනවා. මොනවද ඒ රස වර්ග 4? පැණි රස, තිත්ත රස, ඇඹුල් රස, ලුණු රස. මේ කියපු ප්‍රධාන රස වර්ග 4න් දෙකක් හෝ කීපයක් මිශ්‍ර වෙලා විවිධ ද්විතීක රසයන් ඇති වෙන්නට පුළුවන්. ඉතින් අපි ආහාර විනෝඩ සමහර කල මේ රස වර්ග දෙක තුනක් එකට එකතු කරලා වෙනත් ද්විතීක රසයන් ඇති කරගන්න වෙලාවල් තියෙනවා. නමුත් මූලික රස 4යි අපිට තියෙන්නේ. පැණි රස, තිත්ත රස, ඇඹුල් රස, ලුණු රස. දැන් දිව ශ්‍රම විභජනයක් වෙන්න. ඒ කියන්නේ දිව ඔය එක එක රස මූලික රස හඳුන ගන්න දිවේ විවිධ ප්‍රදේශ තියෙනවා. දැන් හැමතැනම රසාංකුර තිබ්බට හැම රසාංකුරයෙන්ම හැම රසම හඳුන ගන්න බෑ. මෙන්න මෙහෙමයි ඒක තියෙන්නේ. මෙන්න මේ විදිහටයි ඒක තියෙන්නේ. දැන් දිව මේ විදිහට තියෙනවා නම් දිවේ මේ අග කෙලවර දිවේ අග කෙලවර මේ කෙලවර තියෙන රසාංකුර මේවා පැණි රස හඳුන ගන්න තමයි සංවේදී. පැණි රසට සංවේදී මේ. පැණි රසට සංවේදී. ඒතකොට දිවේ අර අග මුල හරිය කෙලවර කියන්නේ උගුර පැත්තට තියෙන හරිය. මේ හරියේ තියෙන රසාංකුර. මෙන්න මේ හරියේ තියෙන රසාංකුර. ඒවා තිත්ත රසට සංවේදී. මේ තිත්ත රසට. ඒක නිසානේ නිකන් තිත්ත බේතක් එහෙම ළම උගුර හරියට තිත්තෙන් කරන්නේ කට්ටිය. පැණි රස කෑවම දිවේ අගට දැනෙන්නේ. කරන්නේ කට්ටියනේ තලු මරනවයි කියලා අපි කියන්නේ. ඒ පැණි රස. මේක තිත්ත රස අගට දැනෙන්නේ. ශ්‍රම විභජනය. ඒ හරිය තියෙන රසාංකුර වලට තිත්ත රස සංවේදනය. එතකොට මේ දෙපැත්තේ තියෙන රසාංකුර වලට මේ හරිය තියෙන රසාංකුර වලට ඇඹුල් රස දැනෙනවා. ඇඹුල් රස. ඇඹුල් රස. ඒක නිසා තමයි ඔය ඇඹුල් දෙයක් කෑපුවම නිකන් දිවේ දෙපැත්ත තද කරන්නේ. දිවේ දෙපැත්ත තද කරන්නේ. ඒක නිසා ඊට පස්සේ මේ මැද හරියටයි මෙන්න මේ දෙපැත්තේ තියෙන හරියටයි ලුණු රස දැනෙනවා. මේ හරිය තියෙන රසාංකුර වලටයි මේ හරිය තියෙන රසාංකුර වලට අතන අගටත් දැනෙනවා කියලා කියනවා ලුණු රස. මැද හරියටයි මේ දෙපැත්තට ලුණු රස. ලුණු රස. ඒ නිසා තමයි අම්මලා ඔද්දේ ලුණු බලනකොට මේ අර බින්දුවක් අරගෙන දිව ගාලා බලන්නේ මෙන්න මේ හරියට. සමහර මේ හරියටත් දැනනවායි කියලා කියනවා. මොකද අම්මලා සමහර කල කෙලවරවල් දිවේ කෙලවරට ඔද්ද රහ බලනවා. හරි. කොමුණත් නිර්දේශගත කියන්නේ පොත්පත්වල තියෙන්නේ මැද හරියටයි මේ දෙපැත්තටයි ලුණු රස දැනෙනවා කියලා. එතකොට බලන්න ශ්‍රම විභජනයක් වෙනවා. කියන්නේ හැම රසාංකුරයකින්ම හැම රසම හඳුන ගන්න ටිකක් අමාරුයි. ඒ ප්‍රදේශවල තියෙන රසාංකුර මූලික රස වර්ග හඳුන ගන්න විභේදනය වෙලා තියෙනවා. ඉතින් දිව රස සංවේදනයට වැදගත් වෙනවා. කොහොම වුණත් ඒ රසයට වැදගත් වන ආහාරයේ තියෙන රසායනික ද්‍රව්‍ය කේටයත් එක්ක මිශ්‍ර වෙලා මේ රසාංකුර වල ගෑවෙනකොට ඒ රසායනික ද්‍රව්‍ය ස්පර්ශ වීම නිසා දිවේ ඒ ප්‍රදේශවල තියෙන රසාංකුර වල තියෙන විශේෂ රස ප්‍රතිග්‍රාහක සෛල උත්තේජනය වෙලා ස්නායු ආවේග ඇති කරනවා. ඒ ස්නායු ආවේග අදාළ ස්නායු දිගේ මොළේ රස ප්‍රදේශයට ගමන් කරාම ඒදී රසය මොකක්ද කියලා හඳුනා ගන්න. ඔන්න විදිහට තමයි දිව අපිට ප්‍රතිග්‍රාහක අවයවයක් ලෙස සංවේදී ඉන්ද්‍රියක් ලෙස වැදගත් වෙන්නේ. එහෙනම් අපි බලමු. දිව රස ප්‍රතිග්‍රහණය කිරීම සඳහා හැඩ ගැසුණු අවයවයේ දිවයි. දිවෙහි මතුපිට රස ප්‍රතිග්‍රහණය සඳහා හැඩ ගැසුණු රසාංකුර පිහිටා ඇත. රසාංකුරයක් සෑදී ඇත්තේ රසායන ප්‍රතිග්‍රාහක සෛල පොකුරකින්. අර රසයට වැදගත් වන රසායනික ද්‍රව්‍ය ප්‍රතිග්‍රහණය කරලා ආවේග ඇති කරන්න පුළුවන් විශේෂ ස්නායු සෛල පොකුරු වලින්. දිවේ අග්‍රස්තය මගින් පැණි රසද, පාදස්තය කියන්නේ මේ කෙළවර මගින් තිත්ත රසද, පාර්ශ්වික කොටස් මගින් ඇඹුල් රසද, දෙපැත්තේ කොටස් වලින් ඇඹුල් රසද, දිවෙහි මැද සහ දෙපසින් ලුණු රසද සංවේදනය කරයි. මැද හා දෙපසින් ලුණු රස සංවේදනය කරයි. රසයට හේතුකාරක වන රසායනික රස ප්‍රතිග්‍රාහකවල ස්පර්ශ වන විට එම ප්‍රතිග්‍රාහක උත්තේජනය වී මොළයට පණිවිඩය යැවේ. ස්නායු ආවේග ලෙස ඒ අදාළ ස්නායු දිගේ චික්ව ග්‍රසනික අදෝජික්ව ස්නායු දිගේ මොළයට පණිවිඩය යවනවා. එවිට අපට එම රසය දැනේ. අප ගන්නා ආහාරවල විවිධත්වය හඳුනා ගැනීමට ඒවායේ රස මෙන්ම ගන්ධය දිවාල් වේ. ඔව් අපේ ඇත්තටම අපි ආහාරයක් රස විඳිනකොට දැන් තුනකින් රස විඳිනවා. ඒ කියන්නේ අපි කනකොට නම් දිවෙන් තමයි. නමුත් අපි මුලින්ම ඇත්තටම ආහාරයක් රස විඳින්නේ ඇහි. පෙනුම්, ඊළඟ සුවඳ, ගන්ධය. පසුව තමයි මුඛයට දාගෙන දිවෙන් රස විඳින්නේ.
right හරි රස සංශ්ලේෂී රසාංකුල වලට හානි පැමිණීම බොහෝ විට බුලත් පිට සැපීම දුම්පාන නිසා සිදුවේ. ඒකත් හරි. බුලත් පිට කනකොට බුලත් පිට කටේ තියන් ඉනකොට අර රස සංවේදී සෛල වලට හානි වෙනවා. දීර්ඝ කාලයක් දුම්පානය කරනකොට නාසයට වගේම දිවේ රසාංකුල වලට අර ඒ දුම් වල තියෙන අහිතකර රසායනික ද්‍රව්‍ය තැම්පත් වෙලා රස ප්‍රතිග්‍රාහක සෛල විනාශ වෙලා යනවා. නිසා රස දැනෙන්නේ නැති වෙනවා. උගාක් දුම්පානය කාලයක් දුම්පානය කරපු අයට රස දැනෙන්නේ නැති වෙලා යනවා. ගඳ සුවඳ දැනෙන්නේ නැති වෙලා යනවා. බුලත් පිට දීර්ඝ කාලයක් ආව මුඛ පිළිකත් ඇති වෙනවා. ඊට අමතරව රස දැනීමේ ඒ දිව රසාංකුර හැම මොකද ඒකේ අර හුණු එහෙම තියෙනවානේ. හුණු දුම්කොළ වලට දිවේ රසාංකුර හැමතිස්සෙම විනාශ වෙනවා. දැන් අපි හිතන්නකෝ දැන් ඔය මොකුත් ඕනේ නැහැ. දැන් තදට උණුවෙන් යමක් බිව්වොත් ඒක තද උණුවෙන් තේ එකක් බිව්වොත් උණු වතුර එකක් බිව්වොත් අපි කියන්නේ දිව පිච්චිලා අපිට ටිකක් දවස් දෙකක් යනකම් රස දැනෙන්නේ නැති වෙනවා. ඒ මොකද අර රසාංකුර වල සංවේදී කේශර පිච්චිලා යනවා. හැබැයි ඒවා ආය හට ගන්නවා. නමුත් රසාංකුර වල ඇතුලේ තියෙන සෛල ස්ථිරවම පිච්චුනොත් විනාශ වුණොත් නැවත ඒවා හට ගන්න නැහැ. මොකද ස්නායු සෛල ආය හට ගන්න නැති නිසා. ඒවා විශේෂ ස්නායු සෛල වර්ග. අපි ඉගෙන ගත්ත ස්නායු සෛල නැවත හට ගන්න නැහැ කියලා. ඒ නිසා ඒවා හට ගන්න නැහැ. ඒතකොට දීර්ඝ කාලයක් බුලත් පිට කෑම දුම්බීම වගේ දේවල් නිසා රසාංකුර තියෙන රස ප්‍රතිග්‍රාහක සෛල ස්ථිරවම විනාශ වෙලා රස සංවේදනය නැති වෙන්නට පුළුවන්. ඒක නිසා අපි එවැනි ක්‍රියාවලින් වළකින්නට ඕනේ. ධූම්පානය බුලත් පිට සැපීම ධූම්පානය නිසා සිදුවේ. ඒ වයින් වැළකීම එහි කෘත්‍ය මනාව පවත්වා ගැනීමට වෙන්න මුඛ පිළික ඇතිවීමේ අවදානමද අඩු කිරීමට වැදගත් වේ. පැහැදිලි? ඔන්න එහෙනම් අපි දිව ගැනත් කතා කෙරුවා. right. ඒ අනුව අපි ප්‍රතිග්‍රාහක අවයව පහම ඉතාමත්ම ඔබේ විෂය නිර්දේශයට අවශ්‍ය ප්‍රමාණයටම ඇස කන නාසය දිව සම කියන ප්‍රතිග්‍රාහක අවයව පහම කතා කෙරුවා. සමායෝජනයේ කතා කෙරුවා, සමස්ථිතිය කතා කෙරුවා. ඒ තමයි ප්‍රධාන මාතෘකා දෙක පාඩමේ. ඊට අමතරව ප්‍රධාන ප්‍රතිග්‍රාහක අවයව පහ ඇස කන නාසය දිව සම ගැන කතා කෙරුවා. ඉතින් මේවා මම මේ කියලා දුන්න විදිහට ඔබ වහන්සේලා අපේ වික්ෂුන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා අපේ දරුවෝ ටික හොඳට අවබෝධ කරගත්තා නම් මේ පාඩමින් අහන ප්‍රශ්න වලට පිළිතුරු ලියන එක අපිට ඉතාමත්ම පහසු කාර්යයක්. මොකද මේවා හරිම ලේසි. හැබැයි මේවා තර්කානුකූල ජීව විද්‍යාව උඟක් අය කටපාඩම් කරනවා. කටපාඩම් කරලා වැඩක් නැහැ. හේතුඵලවාදාත්මකව මේක අවබෝධ කරගත්තාම අපිට මේක මතක තියාගන්නත් ලේසි. අපිට යමක් තර්කානුකූලව හිතලා ජීව විද්‍යාවේ දෙයක් පව තර්කානුකූලව හිතලා යම් නිගමන වලට එළඹෙන්න පුළුවන්. විද්‍යාව අවබෝධ කරගන්න තියෙන හොඳම ක්‍රමය විද්‍යාව තේරුම් ගැනීම විශ්ලේෂණාත්මකව ඉගෙන ගැනීම. නැතුව එය කටපාඩම් කිරීමෙන් විද්‍යාව තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි බලමු දැන් මේ පාඩම අපි හොඳට ඉගෙන ගත්තු නිසා ඔබ වහන්සේලා මේ කොටස් කීපෙම හොඳින් පරිශීලනය කරපු නිසා දැන් අපි බලමු මේ පාඩමේ අහන ප්‍රශ්න වලට අපිට කොච්චර ලේසියෙන් උත්තර ලියන්න පුළුවන්ද කියලා. හොඳයි අපි එන්න හදන්නේ පාඩම අවසානයේ තියෙන අභ්‍යාස ටිකකට. මෙන්න බලන්න. පහත දැක්වෙන ප්‍රකාශ නිවැරදි නම් හරි ලකුණද? වැරදි නම් කතර ලකුණද? ඉදිරි පිට ඇති කොටුවේ යොදන්න. ඒතකොට ඉස්සරහම තියෙන කොටුවේ නම් දාන්න බෑ අපිට. මේක බලමු. ප්‍රතිග්‍රාහක හා කාරක අතර මනා සම්බන්ධීකරණය සමායෝජනයේදී සිදුවේ. හරි? සමායෝජනය කියන්නේ උත්තේජ ප්‍රතිග්‍රාහක වලින් ලබා ගන්නා උත්තේජ වලට ඊට නිවැරදි ප්‍රතිචාරය නිවැරදි කාරකේ ලබා දීමට ප්‍රතිචාරය දැක්වීමට ඒ ප්‍රතිග්‍රාහකයත් කාරකයත් නිවැරදිව සම්බන්ධීකරණය හරි ප්‍රතිග්‍රාහකයත් එක්ක හරි කාරකේ නිවැරදිව සම්බන්ධීකරණය කිරීම තමයි සමායෝජන. මතකයි. එනේ කතාව හරි. සමායෝජනයේදී ඒක තමයි වෙන්නේ. ප්‍රතිග්‍රාහක සහ කාරක අතර නිවැරදි සම්බන්ධීකරණය සමායෝජන. එනේ ඒක හරි. සමා වෙන්නේ මෙතනට නෙවෙයි එන්න ඕනේ නේද? මෙතනට. මේක මේ කොටුවක් නේ. මොළය හා සුෂුම්නා අයත් වන්නේ මධ්‍ය ස්නායු පද්ධතියයි. හරි? ස්නායු පද්ධතියේ කොටස් දෙකයි. මධ්‍ය ස්නායු පද්ධතිය පර්යන්ත ස්නායු පද්ධතිය. මධ්‍ය ස්නායු පද්ධතියට ඇති වෙන්නේ මොළය සහ සුෂුම්නාව. පර්යන්ත ස්නායු පද්ධතියට ඇති වෙන්නේ මොළයෙන් හටගන්න කපාල ස්නායු යුගල් 12යි සුෂුම්නාවෙන් හටගන්න සුෂුම්නා ස්නායු යුගල් 12යි. ඒ කියන්නේ කපාල ස්නායු යුගල් 12 සහ සුෂුම්නා ස්නායු යුගල් 12 සුෂුම්නා ස්නායු යුගල් 31. ඒ ස්නායු ටික තමයි පර්යන්ත ස්නායු පද්ධතිය. මධ්‍ය ස්නායු පද්ධතිය මොළයයි සුෂුම්නා. එහෙනම් මොළය හා සුෂුම්නාව අයත් වන්නේ මධ්‍ය ස්නායු පද්ධතියයි හරියටම හරි. හදිසි අවස්ථාවකදී වඩා ප්‍රමුඛව ක්‍රියා කරන්නේ ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතියයි. හරිද? නෑ හදිසි අවස්ථාවක සටනට හෝ පලා යෑමට කේන්ති ගිය වෙලාවක බියු අවස්ථාවක හදිසි අවස්ථාවක සටනට හෝ පලා යෑමට දේ සූදානම් කරන්නේ අනුවේගී ස්නායු පද්ධතිය. ප්‍රත්‍යානුවේගීකින් කරන්නේ විවේකී අවස්ථාවට. අර අනුවේගීකින් කරපු එක අනිත් පැත්තට හරවනවා. විවේකී අවස්ථාවක
කොහොම කාම් වෙලාවක මේ විවේකීව සිටින්නට තමයි ප්‍රත්‍යානුවේගී. අනුවේගීකින් තමයි අර වැඩේ කරන්නේ. මේ කතාව වැරදි. හදිසි අවස්ථාවකදී වඩා ප්‍රමුඛව ක්‍රියා කරන්නේ ප්‍රත්‍යානුවේගී ස්නායුපත්‍යය වැරදි. අනුවේගී ස්නායුපත්‍යය තමයි හෘද ස්පන්දන වේගය වැඩි කරලා, ශ්වසන වේගය වැඩි කරලා, රුධිර පීඩනය වැඩි කරලා, ඇසේ කන්නිකාව විශාල කරලා, ඇස් ලොකු කරලා, පේශි චලන වැඩි කරලා, මතකයි දහඩිය ශ්‍රාවය කරලා, ආහාර මාර්ගයේ චලන අඩු කරලා, ප්‍රජනක සහ බහිස්ත්‍රාවික ක්‍රියාකාරීත්වය අඩු කරලා, ඒ ශරීරයේ විදිහට හැඩගස්වන්නේ අනුවේගික. ඊට අමතරව අධිකෘ ග්‍රන්ථි වලින් මජ්ජාවෙන් ස්‍රාවන ඇඩ්‍රිනලින් නිසා නොඇඩ්‍රිනලින් උත් ඒකට උදව් කරනවා. ඒක අන්තරාසංග පද්ධතිය පැත්තේ. ස්නායු පද්ධතියේ අනුවේගිකින් තමයි ඒක කරන්නේ. ඒ යන මේ ප්‍රත්‍යානුවේගිකින් කරන්නේ නැහැ නිසා මේ කතාව වැරදි. දේහයේ අභ්‍යන්තර පරිසරයේ නියතව පවත්වා ගැනීම සමස්තිකය. ඔව් ඒක හරි. දේහයේ අභ්‍යන්තර පරිසරයේ තත්වයන් සෛලවලට ප්‍රශස්ත හිතකර මට්ටමක නොවෙනස්ව පවත්වා ගැනීමේ ක්‍රියාවලිය සමස්තිකය. කතාව හරි බලන්න කොච්චර ලේසිද කියලා. අපි ඉගෙන ගත්තට පස්සේ අපිට උත්තර ලියන්නේ නේද? අභ්‍යන්තර පරිසරය කියන්නේ පටක සෛල වටා පවතින පටක තරලයක්, රුධිර සෛල වටා පවතින රුධිර ප්ලාස්මාවත්, වසා සෛල වටා පවතින වසා තරලයක්. මේ අභ්‍යන්තර පරිසරයේ තත්ත්වයන් ඒ සෛල වලට හිතකර ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමේ ක්‍රියාවලිය, නොවෙනස්ව පවත්වා ගැනීමේ ක්‍රියාවලිය සමස්තයි. එහෙනම් හරි. හෝමෝන දේහේ පුරා පරිවාහණය වෙනුයි රුධිරය මගින්. ඔව්. හෝමෝන නිපදවා ශ්‍රාවය කරන්නේ අන්තරාසර්ග ග්‍රන්ථි. හෝමෝන වල විශේෂත්වය තමයි ඒවා නිපදවන ස්ථානයේ නෙමෙයි වෙනත් ඉලක්ක අවයවයකදී ක්‍රියාත්මක වෙන්නේ. එතකොට නිපද වූ අන්තරාසර්ග ග්‍රන්ථියේ සිට ක්‍රියාත්මක වන ඉලක්ක අවයවය දක්වා පරිවාහණය කරන්න අන්තරාසර්ග ග්‍රන්ථි වලට විශේෂ ප්‍රණාල නැහැ. ඒ නිසාම අපි අන්තරාසර්ග ග්‍රන්ථි වලට කිව්වා ප්‍රණාල නොමැති ග්‍රන්ථියවත් නිර්නාල ග්‍රන්ථි. නිර්නාල ග්‍රන්ථි කියලාත් කිව්වා. එහෙනම් මෙයාට මේ හෝමෝනේ යවන්න තියෙන ශරීරයේ පොදු ප්‍රවාහන මාර්ගයේ රුධිරය ඔස්සේ. ඒ නිසා හැම හෝමෝනයම පරිවාහණය වෙන්නේ රුධිරය ඔස්සේ. ඒක හරි. හෝමෝන දේහ පුරා පරිවාහණය වන්නේ රුධිරය මගින්. කතාව හරි. ඊළඟට අනිච්ඡානුග ප්‍රතිචාර අප සිතාමතා කරන ක්‍රියාවේ අනිච්ඡානුග ප්‍රතිචාර අපි හිතලා මතලා කරනවා ඉච්ඡානුගයි. අපි හිතලා දැන් මම මේ කියන වචන කියන්නේ හිතලා මතලා. මම මේ අතපය හොල්ලන්නේ හිතලා මතලා. මේවා ඉච්ඡානුගයි. නමුත් මගේ හෘදය ස්පන්දනය වෙන එක මේ වෙලාවේ මම හිතලා මතලා කරන එකක්. මේක අනිච්ඡානුගයි. මම මේ ළඟ බලනකොට දුර බලනකොට මගේ ඇසේ ප්‍රතියෝජක වේ සංකෝචන ඉල්වීම වෙන එක. අක්ෂිකාචේ නාභි දුර අඩු වැඩි වෙන එක. මම හිතලා කරන එකක් නෙමෙයි. ඒක අනිච්ඡානුගයි. නේද? හරි. එහෙනම් අනිච්ඡානුග කියන්නේ සිතාමතා නොකරන ක්‍රියා. ඉච්ඡානුග කියන්නේ සිතාමතා කරන ක්‍රියා. ඒතර අනිච්ඡානුග ප්‍රතිචාර අප සිතාමතා කරන ක්‍රියාවේ කියන කතාව වැරදි. ඒවා අපි සිතාමතා නොකරන ක්‍රියා. හරි. ළඟ ඇති වස්තු පැහැදිලිව පෙනීමත්, දුර ඇති වස්තු පැහැදිලිව නොපෙනීමත් දුරදෘෂ්ටිකත්ව රෝගයයි. දුරදෘෂ්ටිකත්වය මං කවා දෘෂ්ටි දෝෂේවත් අක්ෂි දෝෂ වලට නම් දීලා තියෙන්නේ පේන්නේ නැති එක නෙමෙයි පේන එක. ඒතර මේ ලෙඩේ නම මොකද්ද? දුරදෘෂ්ටිකත්වය. දුරදෘෂ්ටිකත්වය කියන්නේ දුර පේනවා. එහෙනම් පේන්නේ නැති ළඟ. ළඟ ඇති වස්තු පැහැදිලිව පේන්නේ, දුර ඇති වස්තු පේනවා. මෙයා මොකද කියන්නේ? ළඟ ඇති වස්තු පැහැදිලිව පෙනීමත්, දුර ඇති වස්තු පැහැදිලිව නොපෙනීම නෑ. වැරදි. දුරදෘෂ්ටිකත්වය කියන්නේ දුර පේනවා. එහෙනම් ඈත තියෙන ඒවා පේනවා, ළඟ තියෙන ඒවායි පේන්නේ නැත්තේ. එහෙනම් ළඟ ඇති වස්තු පැහැදිලිව නොපෙනීම, දුර ඇති වස්තු පැහැදිලිව පෙනීම. මේ කියන්නේ ළඟ ඇති වස්තු පැහැදිලිව පෙනීමත්, දුර ඇති වස්තු පැහැදිලිව නොපෙනීම. ළඟ තියෙන ඒවා පැහැදිලිව පේනවා නම් දුර තියෙන ඒවා පේන්නේ නැත්නම් පේන්නේ ළඟ. ඒතර අවිදුර දෘෂ්ටිකත්වය එහෙනම්. මේ කතාව වැරදි. දැක්කද? පටලෝල අහලා තියෙන හැටි. නමුත් හරියට ඉගෙන ගත්තා නම්, හරි ස්ථාවර ඉගෙන ගත්තා නම් කොච්චර පැටලුවත් හරියට අර්ථ දැක්වීමෙන් හරි විදිහට ඉගෙන ගත්තා නම් පැටලිය ඇති වෙන්නේ නැහැ. ලස්සනට අවබෝධ කරගෙන උත්තරේ ගන්න පුළුවන්. දැන් විභාගය කරන්නේ පටලවන එක. වෙන දෙයක් කරන්න බෑනේ. පටලවල දෙනවා. ඒතර ළමයා ශිෂ්‍යයා මේක හරියට පැහැදිලිව ඉගෙනගෙන තියෙනවා. පැටලිලා තැන පේනවා. මෙතනයි පටලවලා තියෙන්නේ. මේක වැරදි, මේක හරි, මේක හැදෙන්න ඕනේ මේ විදිහට. ඒක තමයි ඉගෙන ගන්නවා කියන්නේ. right? දියවැඩියාව සෑදෙන්නේ ඉන්සියුලින් හෝමෝනී නිෂ්පාදනයේ ඌණ විවිටේ. ඉන්සියුලින් වලින් කරන්නේ මොකද්ද? රුධිරගත ග්ලූකෝස් මට්ටම ප්‍රශස්තතාවයට වඩා වැඩි වෙන්න ගියාම අඩු කරන එක. ප්‍රශස්තතාවයේ රුධිර මිලිලීටර් 100 මිලිග්‍රෑම් 80ත් 120ත් අතර ඊට වඩා වැඩි වෙන්න ගියොත් එය වැඩි වෙන්න නොදී අඩු කරලා තියාගන්න එක තමයි ඉන්සියුලින් වලින් කරන්නේ. ඒතර ඉන්සියුලින් ශ්‍රාවය අඩු වුණොත් අර වැඩි වෙන එක අඩු කරගන්න බෑ. ඒ කියන්නේ රුධිරේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙනවා. ඔව් ඒකට තමයි දියවැඩියාව. රුධිරේ ග්ලූකෝස් වැඩි නම් මුත්‍ර වලටත් වැඩිපුර ග්ලූකෝස් යනවා. එතකොට දියවැඩියාව. මුත්‍ර වල සහ රුධිරේ සීනි වැඩි වෙනවා. හරි ඒක හරි.
දිය වැඩියාව සෑදෙන ඉන්සියුලින් නම් හෝමෝනේ නිෂ්පාදනය වුණා. ඉන්සියුලින් අඩු වුණාම රුධිරයේ වැඩි වෙන ග්ලූකෝස් අඩු කරන්න අමාරුයි. මොකද ඉන්සියුලින් වලින් ඒක කරන්නේ. ඒතකොට ඉන්සියුලින් අඩු කියන්නේ අඩු වෙන්නේ නැහැ රුධිරයේ සීනි වැඩි වෙනවා. දිය වැඩියාව තමයි. කතාව හරි. ඊස්ට්‍රජන් නම් හෝමෝනේ නිසා පුරුෂ ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වෙනවා. ඊස්ට්‍රජන් නිසා පුරුෂයන්ගේ ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වෙනවා. අනේ නෑ. ඊස්ට්‍රජන් ස්‍රාවය කරන්නේ ස්ත්‍රීන්ගේ ඩිම්බ කෝෂවලින්. ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන්. ඊස්ට්‍රජන් වලින් කරන්නේ ස්ත්‍රීන්ගේ ද්විතීයික ලිංගික ලක්ෂණ පාලනය කරනවා. පුරුෂයන්ගේ ද්විතීයික ලිංගික ලක්ෂණ පාලනය කරන්නේ වෘෂණවල අන්තරාල සෛලයවත් ලේඩික් සෛල මගින් නිපදවන ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන. ඒ නිසා ඊස්ට්‍රජන් හෝමෝනේ පුරුෂයන්ගේ නෑ. සාමාන්‍යයෙන් සෛද්‍යාන්තිකව ගත්තම ඊස්ට්‍රජන් වලින් ද්විතීයික ලිංගික ලක්ෂණ පාලනය කරන්නේ ස්ත්‍රීන්ගේ. පුරුෂයන්ගේ ටෙස්ටොස්ටෙරෝන්. ඒතර මේ කතාව සම්පූර්ණයෙන් වැරදි. ඊස්ට්‍රජන් නම් හෝමෝනේ නිසා පුරුෂ ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වෙයි වැරදි. අන්තරාසර්ග ග්‍රන්ථි වල අධික්‍රියාකාරීත්වය නිසාද රෝග ලක්ෂණ පහළ වෙයි. ඔව්. අන්තරාසර්ග මගින් නිපදවන්නේ හෝමෝනනේ. ඒ අන්තරාසර්ග ග්‍රන්ථි මගින් හෝමෝන වැඩිපුර ශ්‍රාවය කෙරුවත් ප්‍රශ්නයක් අඩුවෙන් ශ්‍රාවය කෙරුවත් ප්‍රශ්නයක්. උදාහරණයක් ඇරෙන්න අපි දැක්කා පිටියුටරි ග්‍රන්ථියෙන් වර්ධක හෝමෝනේ වැඩිපුර ශ්‍රාවය වුණොත් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර වර්ධනය වෙච්ච ළමයි පිටියුටරි යෝධතාවය හටගන්නවා. අඩුවෙන් ශ්‍රාවය වුණොත් සාමාන්‍ය ප්‍රමාණයට වඩා උසින් අඩු කුරු මිනිසුන් නැති වෙනවා. පිටියුටරි අඟුටු මිටිතාවය ඇති වෙනවා. ඒ නිසා අධිමුඛ ග්‍රන්ථි ශ්‍රාවයේ අධික්‍රියාකාරීත්වයට આવත් මේ මොනවාද අන්තරාසර්ග ග්‍රන්ථි ශ්‍රාවයේ අධික්‍රියාකාරීත්වයට આવත් ප්‍රශ්නයක් අවක්‍රියාකාරීත්වයට આવත් ප්‍රශ්නයක්. ඒක නියම ප්‍රශස්ත ක්‍රියාකාරී මට්ටමේ තියෙන්න ඕනේ. යනු ඒක හරි අන්තරාසර්ග ග්‍රන්ථි වල අධික්‍රියාකාරීත්වය නිසාද රෝග ලක්ෂණ පහළ වෙනවා. ඒ කියන්නේ වැඩිපුර හෝමෝන ශ්‍රාවය වීමත් මොකද හෝමෝනේ යම් ආචරණයක් නැති කරන්නේ. ඒතර වැඩිපුර හෝමෝන ශ්‍රාවය කරොත් අර හැටි කරන ආචරණය වැඩි වෙනවා. ඒතර ප්‍රශ්න වෙනවා. පැහැදිලිද? ඒක නිසා ඒක හරි අධික්‍රියාකාරීත්වය වෙන්න බෑ. රෝග ලක්ෂණ පහළ වෙයි. පැහැදිලිද? එහෙනම් ඔන්න බලන්න අපි ඉගෙනගත්තු කරුණු හරියට විශ්ලේෂණය කරගත්තම එහා ප්‍රශ්න ටිකට ලස්සනට උත්තර ලියන්න පුළුවන්. අද බලමු ඉස්සරහට තවත් ප්‍රශ්න මේ විදිහට. මේ කියන්නේ නිවැරදි පිළිතුර තෝරන්න. හරි. ඇසට අයත් නොවන විව්ව කොටස කුමක්ද? ඊට කලින් බොහොම ළඟ කොටසක අපි කතා කරුවා මේක ඇසේ අභ්‍යන්තර විව්වේ කොටස් මතක නම් ඇසට අයිති නැති කොටස. ඇසට අයත් නොවන විව්ව කොටස කුමක්ද? බලමු අපි. තාරා මණ්ඩලය. ඒක ඇසට අයිති. ඇසේ වර්ණක තියෙන කළු බබා කියන කොටස තාරා මණ්ඩලය. කණිනිකාව තාරා මණ්ඩලයේ මැද තියෙන සිදුර. ඒකෙන් තමයි ඇසට ඇතුළු වෙන ආලෝකය අඩු වැඩි කරන්නේ. යුෂ්ඨය කියනාලේ. ඒක කණේනේ. මැද කන තුල පින්නේ බාහිර වායු ගෝලීය පින්න සමාන කරන තමයි යුෂ්ඨය කියනාලේ. නෑ ඒක ඇහි තියෙන එකක් නෙවෙයි. දෘෂ්ටි විතානේ අනිවාර්යෙන් ඇහි තියෙනවා. අක්ෂිකාචෙන් වර්ධනය කරන වෙන ආලෝකයේ දෘෂ්ටි විතානේ මත නාභිගත වුණාම තමයි ඊට අදාළ ස්නායු වාවයක දෘෂ්ටි ප්‍රතිග්‍රහක සෛල වලින් ඇති කරන්නේ. ඒක ඇසේ තියෙන එකක්. එහෙනම් උත්තරේ යුෂ්ඨය කියනාලේ. යුෂ්ඨය කියනාලේ. පැහැදිලි? නිර්නාල ග්‍රන්ථි වලට අයත් වන්නේ කුමක්ද? නිර්නාල ග්‍රන්ථි කියන්නේ අන්තරාසර්ග ග්‍රන්ථි. ඒ කියන්නේ හෝමෝන් නිපදවන ග්‍රන්ථි වලට තමයි නිර්නාල ග්‍රන්ථි කියන්නේ. බහිරාසර්ග ග්‍රන්ථි එකක්වත් නිර්නාල ග්‍රන්ථි නෙමෙයි. බහිරාසර්ග ග්‍රන්ථි වලට ප්‍රනාල තියෙනවා. එහෙනම් මේ නිර්නාල ග්‍රන්ථි කියන්නේ අන්තරාසර්ග ග්‍රන්ථි. අන්තරාසර්ග ග්‍රන්ථි. අන්න අපිට ලියා ගන්න පුළුවන්. ප්‍රශ්නේ අහලා තියෙන නිර්නාල ග්‍රන්ථි. නිර්නාල ග්‍රන්ථි කියන්නේ අන්තරාසර්ග ග්‍රන්ථි බව දැනගෙන ඉන්න. නා අන්තරාසර්ග ග්‍රන්ථි වලට අයත් වන්නේ කුමක්ද? වන එක. දිව. දිව අන්තරාසර්ග ග්‍රන්ථිය නෙවෙයි. දිවෙන් හෝමෝන ශ්‍රාවය කරන්නේ. පිටියුටරිය. ඔව් ඒක අන්තරාසර්ග ග්‍රන්ථිය. කර්ණ සංකේ. ඒක කොහෙද අන්තරාය කනේ තියෙන අර හග්ගෙඩියක් වගේ තියෙන එක. මුත්‍රාශය. ඒක අන්තරාසර්ග ග්‍රන්ථියද? මුත්‍රාශය මුත්‍රා ගබඩා කරන අවයවය. පිටියුටරිය තමයි අන්තරාසර්ග ග්‍රන්ථියේ උත්තරේ දෙක. හෝමෝනයක් නොවන්නේ කුමක්ද? අන්තරාසර්ග ග්‍රන්ථි මගින් නිපදවන හෝමෝනයක් නොවන එක. ඒතර ඇඟේ තියෙන ඔක්කොම හෝමෝන ඔබ වහන්සේලා දන්නේ නැහැ. නමුත් ඉගෙනගත්තු හෝමෝන ඇසුරෙන් අපිට මේක ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න පුළුවන්. තයිරොක්සින් බෙල්ලේ තයිරොයිඩ් ග්‍රන්ථියෙන් ස්‍රාවය කරන හෝමෝනයක්. ඒක හරි. ඒතර උත්තරයට ගන්න බෑ. උත්තර යන්නේ හෝමෝනයක් නොවන්නේ මොකද්ද කියලා. ඉන්සියුලින් අග්න්‍යාශයේ ලැංගෑන් දීපිකාවල බීටා සෛල වලින් ස්‍රාවය කරන හෝමෝනයක්. රුධිරගත ග්ලූකෝස් මට්ටම වැඩි වෙන්න ගියාම ප්‍රශස්තාගයේ පවත්වා ගන්න තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතර ඒක හෝමෝනයක් උත්තරයට ගන්න බෑ. ටෙස්ටොස්ටෙරෝන් පිරිමින්ගේ වෘෂණවල අන්තරාල සෛලවත් ලේඩික් සෛල වලින් ස්‍රාවය කරන හෝමෝනේ පිරිමින්ගේ ද්විතීයික ලිංගික ලක්ෂණ පවත්වා ගන්න වැදගත් වෙනවා. එහෙනම් උත්තරයට ගන්න බෑ මොකද ඒක හෝමෝනයක්. ග්ලූකෝස්. දැන් උගක් අය මේක රැවටෙනවා ග්ලූකගන් හෝමෝනයක්. ග්ලූකෝස් කියන්නේ හෝමෝනයක් නෙවෙයි ග්ලූකෝස් කියන්නේ සරල සීනි වර්ගයක්. එහෙනම් උත්තරේ ග්ලූකෝස්. හරි. නියුරෝනික විව්ව කොටසක් නොවන්නේ. නියුරෝනික විව්ව කොටසක් නොවන්නේ කොහොමද? ස්නායු පද්ධතියේ තැනුම් මේකකේ ස්නායු සෛලයවත් නියුරෝනි. නියුරෝනයකට අයිති කොටසක් නොවන්නේ මොකද්ද කියලා.
අක්ෂණය. ඔව් නියුරෝන එක තියෙනවා. සෛල දෙයෙන් නිවතට ආවේග රැගෙන යාමට වැදගත් වන දිගටි සිලින්ඩර් ආකාර අතු නොබෙදු ව්‍යුවේ අක්ෂණය. නියුරෝන එකට අයිති. සෛල දෙය ඔව් නියුරෝන එක සෛල දෙය තමයි අක්ෂණ සහ අනුශාඛා සම්බන්ධ වෙන්නේ. සෛල දෙයට ආවේග අරන් එන්නේ අනුශාඛා වලින්. සෛල දෙයෙන් විතර ආගේ යන්නේ අක්ෂණ. සෛල දෙය තමයි නියුරෝන එක ප්‍රධාන කොටස. සෛල දෙය නම් නියුරෝන එකට අයිති. අර්ධ චක්‍රාකාර නාල. ඒව කොහෙද නියුරෝන? අර්ධ චක්‍රාකාර නාල තියෙන කනේ කර්ණාලින්දී. ඒක නියුරෝන එකට අයිති එකක් නෙවෙයි. මයිලින් කොපු පෘෂ්ඨවංශික ස්නායු පද්ධතියේ නියුරෝන වල ස්නායු තන්තු වටා මේ දෙයින් පිරුණු සෛල වර්ගයක් ඇතිවෙන ස්වාන් සෛල ඒව එතුණා මේවට කියන්නේ මයිලින් කොපු. right එහෙනම් මයිලින් කොපු නියුරෝන වල තියෙනවා අර්ධ චක්‍රාකාර නාල නියුරෝන වල නෑ. එහෙනම් උත්තරේ ඒකයි. ඊළඟට මිනිසාගේ සාමාන්‍ය දේහ උෂ්ණත්වය කොහොමද අපි ඉගෙන ගත්තා? මිනිස් දේහයේ ප්‍රශස්ත දේහ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37ක් එවත් ෆැරන්හයිට් අංශක 98.4ක් විතර වෙනවා. සෙල්සියස් 35 බෑ 35 අඩුයි. දරා ගන්න අමාරුයි. 36 නෑ 37 තමයි මේ ප්‍රශස්ත 38ක් ටිකක් වැඩි. සුදුසු පද යොදා පහත සඳහන් වගන්ති වල හිස්තැන් පුරවන්න. අන්න වචනේ අපි දාන්න ඕනේ. ස්නායු පද්ධතියේ තැනුම් මේකකයේ ස්නායු පද්ධතියේ තැනුම් මේකකේවත් ව්‍යුව මේකකය නියුරෝනයයි ඒවත් ස්නායු සෛලය කිව්වත් හරි. හැබැයි කෘත්‍ය මේකකේ ප්‍රතීක ඡාපය. මේ අනිත් තැනුම් මේකකේවත් ව්‍යුව මේකකේ ස්නායු පද්ධතිය තැනුම් මේකකේවත් ව්‍යුව මේකකය නියුරෝනයයි. ස්නායු සෛලය කිව්වත් හරි. මම ලියනවා නියුරෝනයයි. නියුරෝනය ඊ කියලා එක තියෙනවනේ නියුරෝනය. මිනිසාගේ මධ්‍ය ස්නායු පද්ධතියේ හිස්තැනක් හා හිස්තැනක් අයත් වේ. මොළය මධ්‍ය ස්නායු පද්ධතියේදී මොළය හා සුෂුම්නාව අයත් වේ. මොළය හා සුෂුම්නාව අයත් වේ. මොළය හා සුෂුම්නාව අයත් වේ. හදිසියේ ඔබගේ අත රත් වූ බඳුනක ගැටුණු විටදී ක්ෂණිකව අත ඉවතර ගැනේ. රත් වූ යමක අත ගැනීම ක්ෂණිකව අත ඉවතර ගැනීම ප්‍රතීක ක්‍රියාවක්. එය හිස්තැනකි ප්‍රතීක ක්‍රියාවකි. දුරදෘෂ්ටිකත්වයේ ඇති පුද්ගලයෙකුට දුරදෘෂ්ටිකත්වය කියන්නේ දුර පේනවා. එහෙනම් ළඟ පේන්නේ නැති. හොඳේ ළඟ පේන්නේ නැති. පුද්ගලයෙකුට ඔහුගේ දෘෂ්ටි දුර්වලතාවයේ මඟහරවා ගැනීම සඳහා පැළඳී යුතු වන්නේ. ළඟ පේන්නේ නැත්තම් ඒකට හේතුව ඇයි? නවා ගන්න බැරි වීම. එහෙනම් නවල දෙන කාචයක් දෙනවා. අභිසරණය කරන කාචයක්. ඒ කියන්නේ උත්තල කාචයක්. මම කිව්වා දුරදෘෂ්ටිකත්වයේ ළඟ පේන්නේ නැති එකට උත්තල කාචය. ඈත පේන්නේ නැති එකට අවතල කාචය. එහෙනම් දුරදෘෂ්ටිකත්වයේ ඇති පුද්ගලයෙකුට ඔහුගේ දෘෂ්ටි දුර්වලතාවයේ මඟහරවා ගැනීම සඳහා පැළඳී යුතු වන්නේ උත්තල වර්ගයේ කාචයකි. උත්තල වර්ගයේ කාචයකි. උත්තල කාචය තමයි මොකද දුර පේනවා ළඟ පේන්නේ නැහැ. ළඟ පේන්නේ නැති ළඟ ඉන්න වස්තු වල ආලෝක කරන දෘෂ්ටිතාන්ට ගන්න තරම් උත්තල කාචය මේ අක්ෂි කාචයෙන් නවා ගන්න බෑ පිටිපස්සෙන් නැවෙන්නේ. එහෙනම් නවල දෙන්න ඕනේ. නවන්න පුළුවන් කාචය, ලං කරන්න පුළුවන් කාචය උත්තල කාචය. ඒ නිසා උත්තල කාචය තමයි පාවිච්චි කරන්න ඕනේ. මිනිස් ඇස තුලට ආලෝකයේ ඇතුළු වන සිදුර හිස් තැනක් නම් වේ. කණිනිකාව. 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 ඇස තුලට ආලෝකයේ ඇතුළු වෙන සිදුර කණිනිකාව. තාරා මණ්ඩලයේ මැද තියෙන සිදුර කණිනිකාව නම්. ඊළඟට කෙටි පිළිතුරු සපයන්න. දර්ශී නියුරෝනයක් ඇඳ එහි කොටස් නම් කරනවා. දර්ශී කියන්නේ සියලු කොටස් අන්තර්ගත නියුරෝනයක් ඇඳ කොටස් නම් කරපුවා අපිට පුළුවන් ඒක. අපි කරමු. ටක් ගාලා කරමු. නේද? අපිට මේ හදිසියෙකුත් නැහැ නේ ඉතින්. right. මෙන්න මෙහෙම නියුරෝන එක සෛල දෙහි ඉස්සලා දෙනවා. ඊළඟ සෛල දෙහි නට ගන්න ප්‍රසර අනුශාකයි අක්ෂණයි එක අක්ෂණයයි තියෙන්නේ. අක්ෂණේ පොඩ්ඩක් දිගට ඇඳලා උපාගම කුඩුම්බි වලින් අවසන් වෙනවා. අනුශාකා තවදුරටත් අතු බෙදලා අනුශාකිකා ලෙස අවසන් වෙනවා. අනුශාකා අතු බෙදලා අනුශාකිකා ලෙස අවසන් වෙනවා. සෛල දේහයේ නිවුරු ලෙමාව කියලා පටලයකින් වටලා තිනවා. ඇතුලේ නෂ්ටිය තියෙනවා. කණිකාමයේ සෛලප්ලාස්මයක් තියෙනවා. අනිකුත් ඉන්ද්‍රිකා තියෙනවා. අන්තප්ලාස්මී ජාලිකා, ගොල්ගි දේහ, මයිටොකොන්ඩ්‍රියා වගේ රයිබෝසෝම වගේ ඒවා. හැබැයි කේන්ද්‍රිකා නැහැ. හරි. නමුත් ඒවා පේන්නේ නැහැ. මොකද මේක සාමාන්‍ය අපි මේ ආලෝකාන්විච්චේ රූප සටහනක් අඳින්නේ. ඊළඟට පෘෂ්ඨවංශික ස්නායු පද්ධතියේ මේ ස්නායු තන්තු ආශ්‍රිතව මයලින් කොපු තියෙනවා. එහෙනම් මයලින් කොපු අඳින්න ඕනේ. මේ මයිලින් කොපු නැති ස්ථාන රැන්විය ගැට. ඒ රැන්විය ගැට හරහා තමයි ආවේගය යන්නේ. මොකද මයිලින් කොපු වල මේදේ තියෙන නිසා, ඒවා මේදෙන් පිරලා තියෙන නිසා මේදේ විද්‍යුත් පරිවාරකයන් නිසා යන්නේ.
දැන් අපි මේ කොටස් ටික එතකොට නම් කරමු. මේක සෛල දේහය. මේ අනුශාඛා. අනුශාඛා මේ අක්ෂණය. අක්ෂණය මේක. ඊළඟට මේ අනුශාඛිකා. අනුශාඛිකා ලස්සන නම් කරන්න ඕගොල්ලෝ. ඊළඟට මේ තියෙන්නේ මයලීන් කොපු. මේ තියෙන මයලීන් කොපු නොමැති ස්ථාන රැන්විය ගැට. මේ තියෙන උපාගම කුඩුම්බිනේ. උපාගම කුඩුම්බි. හරි පැහැදිලි. ඔන්න ඔය කොටස් ටික නම් කරාම හරි. right. එහෙනම් ওই විදිහට හදිස්සියකට තනියම ඇඳලා මේකට නම් කරන්න පුළුවන් හැකියාව ගන්න ඕනේ. රූප සටහන් ඇඳලා පුරුදු වෙන්න ඕනේ. ඒතර ඔළුවෙත් මේක මතක හිටින ප්‍රමාණයත් වැඩි, මනසේ රැඳෙන ප්‍රමාණයත් වැඩි. right. ඊළඟට අහනවා මිනිස් කන ප්‍රධාන කොටස් තුනකට බෙදා දැක්විය හැකියි. මෙම කොටස් තුන මොනවාද? මිනිස් කනේ ප්‍රධාන කොටස් තුන බාහිර කන, මැද කන, ඇතුළු කන. එන අපිට ලියන්න පුළුවන් බාහිර කන, මැද කන, ඇතුළු කන. තුන්වෙනි එක ඇතුළු කන. අක්ෂි ආබාධ තුනක් නම් කරන්න. අක්ෂි ආබාධ තුනක්. අපිට ලියන්න පුළුවන් අක්ෂි ආබාධ තුනක්. ග්ලූකෝමාව, දෙවැනි එක වර්ණාන්ධතාවය, තුන්වෙනි එක ඇසේ සුද. ඇසේ සුද ඔය විදිහට. හරි. මිනිස් සිරුරේ ඇති හෝමෝන වර්ග තුනක් ලියන්න. ගොඩක් තියෙනවනේ නේද? ගොඩක් තියෙනවා. පිටියුටරි ග්‍රන්ථියෙන්ම ස්‍රාව වෙන හෝමෝන අපි ගොඩක් ඉගෙන ගත්තානේ. මොනවද? ඔක්සිටොසින් හෝමෝන, ඊළඟට FSH හෝමෝනය, LH හෝමෝනය, TSH හෝමෝනය, GH හෝමෝනය, වර්ධක හෝමෝනය. මේකට සිංහලෙන් කියන්නේ වර්ධක හෝමෝනය, මානව වර්ධක හෝමෝනය. වර්ධක හෝමෝනය. මම මේ කිව්වේ පිටියුටරින් විතරයි. ඒකට තව තයිරොයිඩ් ග්‍රන්ථි, තයිරොක්සින් හෝමෝනය, කැල්සිටෝනින් හෝමෝනය, එතන ගියාම අග්න්‍යාච ඉන්සියුලින්, ග්ලූකගන්, තව අධිවෘක්ක ග්‍රන්ථි වලින් ඇල්ඩෝස්ටෙරෝන්, කෝටිසෝල්, ඇඩ්‍රිනලින්, නොඇඩ්‍රිනලින්, ඩිම්බ කෝෂ වලින් ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන්, එතකොට වෘෂණ වලින්, වෘෂණ කෝෂ වලින්, වෘෂණ වලින් ටෙස්ටොස්ටෙරෝන්. ඕන තරම් ලියන්න පුළුවන්. යහන්නේ මොනවා හරි හෝමෝන වර්ග තුන. නප්ලිව්. දිවට දැනෙන රස වර්ග කීයද? ඒවා නම් කරන්න. දිවට දැනෙන රස වර්ග 4යි. මූලික රස ඔය අහන්නේ රස වර්ග 4කි. කීයද කියලා අහනවා. ඉස්සෙල්ලා ඒකට උත්තර දෙනවා 4කි. ඒවා නම් කරන්න. ඒවා ඉලකමාවක් දාලා පැණි රස, ලුණු රස, තිත්ත රස, ඇඹුල් රස. පැණි රස, ලුණු රස, තිත්ත රස, ඇඹුල් රස. පැහැදිලි? ඔන්න එහෙනම් ඔන්න අපි සම්පූර්ණයෙන් ප්‍රශ්න වලට උත්තර ටික දැන් පේනවා කොච්චර ලේසියෙන් විද්‍යාව ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න පුළුවන්ද කියලා. හරියට පාඩම ඉගෙන ගත්තම. ඒක මේ වන විට අපි විද්‍යාව පාඩම් 4ක් අවසානයක් කළා තියෙන සාර්ථකව. 4 වෙනි විද්‍යා පාඩම සමායෝජනය සමස්තිත්‍ය සාර්ථකව අවසන් කරා. ඉතින් මේ ටික හොඳින්
දැනුවත් වෙන නැවත නැවතම ජීව විද්‍යාව හොඳට ඉගෙන ගත්තා වගේම අවබෝධ වුණා වගේම ඉක්මනට අමතක වෙන එක තමයි හැටි. ඒ නිසා නැවත කීප සැරයක් පරිශීලනය කරනකොට මනසේ මේක හොඳට රැඳෙනවා. ඊට පස්සේ ඔබ වහන්සේලාට මේකෙන් ඕනේ තරම් ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් අවශ්‍ය තැනක මතක් කරගෙන මේ දේවල් වලින් ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. ඒ නිසා හොඳින් පාඩම් කරන්න, පරිශීලනය කරන්න, අවබෝධ කරගෙන එන්න අපි ඊළඟ විද්‍යාව පාඩමක් එක්ක ඉදිරියේදී හමුවීමේ බලාපොරොත්තු ඇතිව මේ කොටසෙන් සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා, ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩී.පී. පිරිවෙන් අධ්‍යාපනය.